හොඳයි දරුවනේ දැන් අපි ට්‍රාන්සිස්ටර් ගැන පැහැදිලි කිරීම කරගමු. ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරලා දැන් අපේ සිලබස් එක ඇතුලේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරලා අපිට පුළුවන් කුඩා ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතාවයක් වර්ධනය කරගන්න. එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටරය වර්ධකයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ට්‍රාන්සිස්ටරය ස්වයංක්‍රීය ස්විචයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය භාවිතයන් දෙක ගැන සාකච්ඡා කරන්න තමයි අපිට මෙතනදී තියෙන්නේ. මුලින්ම ට්‍රාන්සිස්ටර කොටස් දෙකකට බෙදනවා අපි. මොනවද මේ? ද්විද්‍රව ට්‍රාන්සිස්ටර BJT වලින් එක සංකේත කරනවා. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර. ඊළඟ වර්ගය තමයි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර. එහෙම නැත්නම් ඒක ද්‍රව ට්‍රාන්සිස්ටර කියලා අපිට කියන්න පුළුවන්. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර FET. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර ඒකද්‍රව ට්‍රාන්සිස්ටර. එහෙම නැත්නම් ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර. එතනදී අපි මුලින්ම සාකච්ඡා කරන්නේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර ගැන. එහෙම නැත්නම් BJT ගැන. ඕකත් අපි මූලිකව කොටස් දෙකකට බෙදනවා. මොනවද? NPN සහ PNP. මේ තියෙන්නේ ඒ ට්‍රාන්සිස්ටර වර්ග දෙකේ ව්‍යුහයන්. එකම නිසංග අර්ධ සන්නායක කැබැල්ල. දෙකලවර N ලෙසත් මැද P ලෙසත් මාත්‍රණය කිරීමෙන් හදාගන්නවා NPN ට්‍රාන්සිස්ටර් වර්ගය. ඒ වගේම තමයි එකම අර්ධ සන්නායක නිසංග අර්ධ සන්නායක කැබැල්ලක දෙකලවර P ලෙසත් මැද ඊතා තුනී ස්තරයක් N ලෙසත් මාත්‍රණය කිරීමෙන් හදාගන්නවා PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරය. ତර මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරයක ව්‍යුහය, මේ තියෙන්නේ PNP ට්‍රාන්සිස්ටරයක ව්‍යුහය. ඊට අමතරව ට්‍රාන්සිස්ටරයක අග්‍ර තුනක් තියෙනවා. ඒ අග්‍ර තුන එමීටරය. එහෙම නැත්නම් ඒකට කියනවා විමෝචකය. E කලෙක්ටරය. එහෙම නැත්නම් ඒක සංග්‍රාහකය. C මැද තියෙන කොටස අපි හඳුන්වනවා බේස් එක. එහෙම නැත්නම් පාදම. එමීටරය, කලෙක්ටරය, බේස් එක. ඉතින් ඔයාලට ඒ වගේම පේනවා ඇති එමීටරය සහ කලෙක්ටරය එකම විදියට මාත්‍රණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ N ලෙස. එhmenan මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? එමීටරේ මාත්‍රණ මට්ටම කලෙක්ටරේ මාත්‍රණ මට්ටමට වඩා ටිකක් වැඩි. මේත් බලන්න. PNP දෙකලවර P මැද N. එමීටරය, කලෙක්ටරය, බේස් එක. එමීටරය සහ කලෙක්ටරය එකම විදියට මාත්‍රණය කරලා තියෙන්නේ. බහුතර වාහක එතන කුහර. ඒත් එමීටරේ මාත්‍රණ මට්ටම ටිකක් වැඩි කලෙක්ටරයට සාපේක්ෂව. ඔන්න NPN සහ PNP ට්‍රාන්සිස්ටර් දෙකේ ව්‍යුහයන්. ඊළඟට දරුවනේ මේ තියෙන්නේ පරිපත සටහන. මැද බේස් එක පාදම ඊතලයේ ලකුණු කරලා තියෙන්නේ මතක තියාගන්න. ඊතලයේ ලකුණු කරලා තියෙන්නේ එමීටරයට. මෙතනත් එහෙමයි. ඊතලයක් මේ තියෙන්නේ ලකුණු කරලා අපි පැහැදිලි වෙනම ඇති. ඊතලයේ ලකුණු කරලා තියෙන්නේ එමීටරය. ඊතලය එළියට නම් ඒක NPN. අපි ඒවා පස්සේ සාකච්ඡා කරනවා ඇයි එහෙම වෙන්නේ කියන එක. දැනට මතක තියාගන්න. ඊතලය එළියට නම් NPN. ඊතලය ඇතුළට නම් PNP. ඒතර මේ තියෙන්නේ NPN සහ PNP ට්‍රාන්සිස්ටර් දෙකේ ව්‍යුහයන් දෙක. මේ තියෙන්නේ ඒවට අදාළ පරිපත සටහන්. ඊළඟට දරුවනේ ට්‍රාන්සිස්ටරයකට බාහිරින් වෝල්ටීයතා සම්බන්ධ කරන ආකාරය ගැන අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මම කලිනුත් කිව්වනේ ට්‍රාන්සිස්ටරය අපි භාවිතා කරනවා වර්ධකයක් ලෙස. මොකක්ද ඒකේ තේරුම? කුඩා ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතාවයක් අපිට පුළුවන් ටිකක් වර්ධනය කරගන්න.
ට්‍රාන්සිස්ටරේ භාවිතා කරලා. ඒකයි වර්ධනය ඇම්ප්ලිෆයර් එකක් විදිහට භාවිතා කරනවා. ඉතින් අන්න ඒ විදිහට භාවිතා කරන්න නම් ට්‍රාන්සිස්ටරය ඒ අග්‍රවලට අවශ්‍ය කරන වෝල්ටීයතාවයන් සපයන්න ඕනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ ට්‍රාන්සිස්ටරය නැඹුරු කිරීම කියලා. අනේ ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන ආකාරයක් දැන් අපි පැහැදිලිව තේරුම් ගනිමු. හොඳයි. ඒ වගේම තමයි දරුවනේ මේ මෙතන රූප සටහනේ පෙන්눔 කරලා තින්නේ අපි තව දුරටත් පැහැදිලිව NPN ට්‍රාන්සිස්ටර් එක ව්‍යුහය. මේ තින්නේ සංග්‍රාහකය. හොඳින් පේනවා C. පාදම බේස් විමෝචකය එමීටර්. එතකොට ඒ තනදිත් පේනවා ඔයාලට එමීටරේ සහ කලෙක්ටරය එකම ආකාරයට මාත්‍රණය කරලා තියෙන්නේ. මේ ඍණ ලකුණු වලින් පෙන්වන්නේ ඒක n ලෙස මාත්‍රණය කරපු බව. හැබැයි නැවත වතාවක් මතක තියාගන්න මෙහෙම ඍණ ලකුණු දැම්මට මොකද මේ කොටස් තුනම විද්‍යුත් වශයෙන් උදාසීනයි. බහුතර වාහක ඉලෙක්ට්‍රෝන ඒ වුණාට ඒක විද්‍යුත් වශයෙන් උදාසීනයි. බහුතර වාහක කුහර ඒ වුණාට ඒක විද්‍යුත් වශයෙන් උදාසීනයි. මෙහෙම ඍණ ලකුණු ධන ලකුණු දැම්මා කියලා ඉතින් වරදවා ඒක තේරුම් ගන්න එපා. හොඳයි. දැන් අපි එහෙමනම් ට්‍රාන්සිස්ටරයක් නිවැරදිව නැඹුරු කරන ආකාරය බලමු. එතනදී දරුවනේ ඒක පියවරවල් දෙකකින් අපි කරන්නේ. මොකක්ද? පළවෙනි පියවර EB සංදිය. EB සංදිය පෙර නැඹුරු කරනවා. ඒ වගේම තමයි දෙවනි පියවර BC සංදිය පසු නැඹුරු කරනවා. ට්‍රාන්සිස්ටරය එතකොට නැඹුරු කරන ආකාරය පියවරවල් දෙකයි. EB සංදිය පෙර නැඹුරු කරනවා, BC සංදිය පසු නැඹුරු කරනවා. මෙන්න NPN ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරා. EB සංදිය ඇත්තටම මේක සංදි දියෝඩයක්. PN සංදියක් නෙමෙයි, PN සංදියක්. ඒක පෙර නැඹුරු කරනවා. එහෙනම් N ට ඍණාග්‍රය, P ට ධනාග්‍රය. එතකොට E1 වෝල්ටේජතාවයේ භාවිතයෙන් කරලා තින්නේ අපි EB සංදිය පෙර නැඹුරු කිරීම. ඒ වගේම තමයි මේ පෙර නැඹුරු වෝල්ටීයතාවය විභව බාධකයේ මැඩ පැවැත්වීමට ප්‍රමාණවත් වුණා ඇති. ඊළඟට දෙවනි පියවර BC සංදිය පසු නැඹුරු. මේ N ට කෝෂයේ ධනාග්‍රය. එහෙනම් ඒක පසු නැඹුරු කරලා තින්නේ. හැබැයි පසු නැඹුරු වෝල්ටීයතාවයේ තරමක් අධිකයි. පෙර නැඹුරු වෝල්ටීයතාවයේ EB සංදිය සඳහා පෙර නැඹුරු වෝල්ටීයතාවය විභව බාධකයේ මැඩ පැවැත්වීමට ප්‍රමාණවත් වුණා ඇති. BC සංදිය පසු නැඹුරු කරන වෝල්ටීයතාවය E2 තරමක් අධික වෝල්ටීයතාවයක්. ඇයිද ඒ කියන ඒවා අපි පස්සේ එකින් එක සාකච්ඡා කරගමු. ඔන්න නැඹුරු කරා. ඒ වගේම තමයි PNP ට්‍රාන්සිස්ටරයකුත් බලන්න නැඹුරු කරන ආකාරය. මේ තින්නේ E, මේ තින්නේ B. පෙර නැඹුරු කරා. එමීටරයට කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ කරන්න ඕනේ එතකොට. පෙර නැඹුරු කරා. BC සංදිය පසු නැඹුරු කරා. කලෙක්ටරයට අපි සම්බන්ධ කරලා තියෙන කෝෂයේ ඍණාග්‍රය. ඔන්න නැඹුරු කිරීම. ඊට පස්සේ ඊළඟ පියවරේදී අපි බලමු නැඹුරු කරාට පස්සේ ට්‍රාන්සිස්ටරය තුල සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණය. නැඹුරු කරාට පස්සේ මේ ට්‍රාන්සිස්ටරය තුල මොකද වෙන්නේ? මේක සඳහා උදාහරණයක් විදිහට NPN ට්‍රාන්සිස්ටරය අපි සලකමු. ඒතර බලන්න දරුවනේ EB සංදිය පෙර නැඹුරු කරලා නේ තියෙන්නේ. පෙර නැඹුරු වෝල්ටේජතාවය විභව බාධකයන් මැඩ පවත්වාගෙන නේ තියෙන්නේ. එහෙමනම් ඔයාලට මතක ඇති දැන් විභව බාධකයන් මැඩ පවත්වලා තියෙන නිසා දැන් මොකද වෙන්නේ? එමීටරේ තියෙන ඉලෙක්ට්‍රෝන පාදම දෙසට ගමන් කරනවා. ඇයි? පෙර නැඹුරු වෙලා තියෙන නිසා EB සංදිය හරහා ධාරාව ගලනවා. එහෙමනම් එමීටරේ තියෙන බහුතර වාහක වන ඉලෙක්ට්‍රෝන පාදම දෙසට ගමන් කරනවා. ඉතින් ඊළඟට කලෙක්ටරයට දාලා තියෙන අධික ධන විභවය නිසා මේ පසු නැඹුරු කරානේ අපි කලෙක්ටරයට දාලා තියෙන අධික ධන විභවය නිසා ඔය ඉලෙක්ට්‍රෝන කෙලින්ම ඇදලා ගන්නවා කලෙක්ටරයේ දෙසට. ඔන්න එක පියවරක් සිද්ධ වෙන. EB සංදිය පෙර නැඹුරු වල නිසා එමීටරයේ තියෙන ඉලෙක්ට්‍රෝන පාදම දෙසට ගමන් කරනවා. එම ඉලෙක්ට්‍රෝන කලෙක්ටරයේ තියෙන අධික ධන විභවය නිසා
කෙලින්ම කලෙක්ටරයට ඇදලා ගන්නවා. එහෙමනම් දැන් මොකද වුනේ? එමීටරයෙන් ට්‍රාන්සිස්ටරයට ඉලෙක්ට්‍රෝන ඇතුල් වුණා. කලෙක්ටරයෙන් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. මම මේක ඉතාලියෙන් ලකුණු කරන්නම්කෝ. එහෙමනම් එමීටරයෙන් ඉලෙක්ට්‍රෝන ඇතුල් වෙන නිසා එමීටර ධාරාව එන්නේ ඉවතට IE. ඇයි? ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධයි ධාරාවේ දිශාව. කලෙක්ටරයෙන් ඉලෙක්ට්‍රෝන එළියට යනවා. එහෙමනම් කලෙක්ටර් ධාරාව IC ඇතුළට. ඊට අමතරව දරුවනි, ඔය එමීටරයේ තිල ඉලෙක්ට්‍රෝන පාදම හරහානේ කලෙක්ටරයේ දෙසට ඇදෙන්නේ. පාදමේ බහුතර වාහක තියෙන්නේ කුහර. කුහරයක් හැම විටම උත්සාහ කරන්නේ ළඟින් යන ඉලෙක්ට්‍රෝනයක් ආකර්ෂණය කරලා කුහරේ පුරව ගන්න. ඉතින් මෙන්න මේ නිසා ඔය ගමන් කරන ඉලෙක්ට්‍රෝන වලින් කීපයක් මෙන්න මේ බේස් එකේ එහෙම නැත්නම් පාදමේ තියෙන කුහර පුරවන්න පටන් ගන්නවා. ප්‍රතිසංයෝජනය වෙනවා. ඉතින් ඊළඟට මොකද වෙන්නේ? අන්නේ ප්‍රතිසංයෝජනය වීමට සරිලන අයුරින් පාදමෙන් ඉලෙක්ට්‍රෝන එළියට ගමන් කරන්න ඕනේ. මොකද කියන්නේ හැම විටම මේවා විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඉලෙක්ට්‍රෝන 3ක් මේකේ නැවතුණා නම් ඒ 3ට අදාළ ඉලෙක්ට්‍රෝන 3ක් මේකෙන් එළියට යන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඉලෙක්ට්‍රෝන කීපයක් මේ කුහර සමග ප්‍රතිසංයෝජනය වෙන්න පුළුවන්. ප්‍රතිසංයෝජනය වීමට සරිලන අයුරින් ඉලෙක්ට්‍රෝන පාදමෙන් එළියට යනවා. එතකොට එහෙමනම් පාදම ධාරාව IB ඇතුළට එනවා ළමයිනේ. ඇතුළට එනවා පාදම ධාරාව IB. ඉතින් මෙන්න මේ ප්‍රතිසංයෝජනය අවම කරන්න ඕන නිසා තමයි කලෙක්ටරේට අධික ධන විභවයක් යොදලා තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රතිසංයෝජනය අවම කරන්න ඕන නිසා තමයි පාදම ඉතා තුනියට හදලා තියෙන්නේ. ඒ මොනවා වුණත් ඉලෙක්ට්‍රෝන කීපයක් නවතිනවා. ඊට අදාළව තමයි ඉලෙක්ට්‍රෝන පාදමෙන් එළියට යන්නේ. විද්‍යුත් වශයෙන් උදාසීන බව රැකගන්න. එහෙනම් IB ධාරාව ඇතුළට. ඒතකොට ට්‍රාන්සිස්ටරයක් නිවැරදිව නැඹුරු කරාට පස්සේ ට්‍රාන්සිස්ටරය තුල සිද්ධ වෙන්නේ උන් ඔය කාරණය. එමීටර ධාරාව ට්‍රාන්සිස්ටරයෙන් එළියට ගමන් කරන්නේ. කලෙක්ටර් ධාරාව ට්‍රාන්සිස්ටරයේ තුලට ගමන් කරන්නේ. මේවා සාමාන්‍යයෙන් ගත්තොත් ළමයිනේ මිලි ඇම්පියර් ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටරෙන් ට්‍රාන්සිස්ටර් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මිලි ඇම්පියර් ප්‍රමාණය ගමු. මිලි ඇම්පියර් ප්‍රමාණය. නමුත් IB ධාරාව ඉතා කුඩා ධාරාවක් වුණා. කුඩා වෙන්න හේතුව මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. ප්‍රතිසංයෝජනය වීම අවමයි. අවම කරලා තියෙන්නේ අධික ධන විභවය සහ මේ ඝනකම ඉතා අඩු වෙන් හදපු නිසා. අවමයි. එමනම් පාදමෙන් එළියට යන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඉතා අල්පයි. එහෙනම් පාදම ධාරාව ඉතා කුඩායි. අන්න ඒක නිසා පාදම ධාරාව අපි හඳුන්වනවා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක් ලෙස. එමනම් එමීටර සහ කලෙක්ටර් ධාරාව මිලි ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවන්, පාදමේ ධාරාව එහෙම නැත්නම් බේස් එකේ ධාරාව මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ඉතා කුඩා ධාරාවක්. එතකොට මේ බේස් එකේ ධාරාව ඉතා කුඩා ධාරාවක් වුණත් ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් ධාරාව මේක. වර්ධකයකදී අපි කරන්නේ, අපි ඒක පස්සේ සාකච්ඡා කරමු, වර්ධකයකදී අපි කරන්නේ IB සුළු වශයෙන් වෙනස් කරලා විශාල වශයෙන් වෙනස් වූ IC ධාරාවක් ලබා ගැනීම. ඉතින් ඔන්න ඕක තමයි ට්‍රාන්සිස්ටරයක් නිවැරදිව නැඹුරු කරාම සිද්ධ වෙන දේ. ඒ වගේම තමයි දරුවනේ ට්‍රාන්සිස්ටරය නැඹුරු කරන්න පැහැදිලි ලෙසම භාවිතා කරන්න ඕනේ සරල ධාරා වෝල්ටීයතාවයන්. ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතාවයන් වලින් මේක කරන්න බෑ. ඇයි බැරි? දන්නවනේ ඔයාලා ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතාවයන් විටින් විට වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණොත් නැඹුරුව නොවෙනස්ව පවතිනවද? නැහැනේ. ඒක වෙනස් වෙනවා විටින් විට. නැඹුරුව නොවෙනස්ව පවත්ව ගන්න ඕන නිසා පැහැදිලිවම අපි සරල ධාරා වෝල්ටීයතාවයන් තමයි මෙතන භාවිතා කරන්නේ. IE සහ IC මිලි ඇම්පියර් ප්‍රමාණය
IB මයික්‍රෝඇම්පියර් ප්‍රමාණයේ ධාරාවන් වුණා. ඒක ඔයාලට මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති මේ වෙනකොට. ඉතින් දරුවනේ මේ රූප සටහනෙන් මෙන්න මේ රූප සටහනේ තවදුරටත් පැහැදිලි කරලා තින්නේ අපි නැඹුරු කිරීම පිළිබඳව. ඔන්න බලන්නකෝ මේ එමීටරේ තියෙනවා. මේකත් NPN ට්‍රාන්සිස්ටරයක්. මේ ඍණ NPN එමීටරය බේස් එක පසු නැඹුරු කරලා තියෙනවා. බේස් එක හා කලෙක්ටරය BC සංදිය. ඒකනේ කියන්නේ අපි BC සංදිය පසු මේක පෙර නැඹුරු කරලා තිනවා. මෙතන පසු නැඹුරු කරලා තියෙනවා. එතකොට එමීටරේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ලොකු ඊතලයෙන් පින්නුම් කරලා තියෙන්නේ කලෙක්ටරේ දෙසට ඇදෙනවා. මේ පොඩි ඊතලයෙන් නිරූපණය කරලා තියෙන්නේ සමහරක් මේ පාදමේ නවතිනවා. එතකොට මේ නවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට අනුරූපව පාදමෙන් ඉලෙක්ට්‍රෝන එළියට යන්න ඕනේ. ඇයි හේතුව විද්‍යුත් වශයෙන් උදාසීනව තියෙන්න ඕන නිසා. එතකොට බේස් එකෙන් ඉලෙක්ට්‍රෝන එළියට යනවා. එහෙමනම් IB ධාරාව ඇතුළට. එමීටරෙන් ඉලෙක්ට්‍රෝන ඇතුල් වෙනවා. එහෙමනම් IE ධාරාව එළියට. කලෙක්ටරේටත් එහෙම. හොඳයි දරුවනේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන්නේ. ඒ වගේම තමයි මේ නැඹුරු කිරීමේ අරමුණ වෙන්නේ. ඒ අග්‍රවලට අවශ්‍ය කරන සාපේක්ෂ වෝල්ටේජතාවයන් ලබා දීම. බලන්නකෝ මොකද්ද මේ කතාවේ තේරුම කියන එක. දැන් ඔයාලට පේනවා බේස් එකට සාපේක්ෂව එමීටරය තියෙන්නේ ඍණ විභවයක. ඇයි අපි එහෙම කියන්නේ? කෝෂයේ ධනාග්‍රය බේස් එකට සම්බන්ධ කරලා තින්නේ එමීටරයට සම්බන්ධ කරලා තින්නේ කෝෂයේ ඍණාග්‍රය. එහෙමනම් මම පැත්තෙන් ලියන්නම් බේස් එකට සාපේක්ෂව එමීටරයේ වෝල්ටීයතාවය ඍණ. අන්න එහෙමයි සාපේක්ෂ වෝල්ටීයතාවය. එහෙම නැත්නම් ඕකේ අකුරු දෙක මාරු කරොත් එමීටරයට සාපේක්ෂව බේස් එක තියෙන්නේ ධන. ඔන්න එකක්. සාපේක්ෂ වෝල්ටීයතාවයන් ලබා දීම. ඒ වගේම අනිත් අග්‍රයකටත් යන් මේ බලන්න බේස් එකට සාපේක්ෂව කලෙක්ටරය V බේස් එකට සාපේක්ෂව කලෙක්ටරේ තියෙන මොන විභවයකද කියලා බලන්න. බේස් එක ඍණ කලෙක්ටරය ධන. එhmenan බේස් එකට සාපේක්ෂව කලෙක්ටරේ තියෙන ධන විභවයක. ඒ වගේම තමයි කලෙක්ටරේට සාපේක්ෂව බේස් එක එහෙමනම් තියෙන්නේ ඍණ විභවයක. ඔන්න නැඹුරු කිරීමේ ආරමුණ. ඒ වගේම ඊළඟ අග්‍රයටත් යන් ඊළඟ තැනටත් යන් එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය කොහොමද තියෙන්නේ? V එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය ඍණ ධන. එහෙමනම් එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන ධන විභවයක. එහෙමනම් කලෙක්ටරයට සාපේක්ෂව එමීටරයේ තියෙන්නේ ඍණ විභවයක. මේ දෙකෙන්ම කියවෙන්නේ දරුවනේ එකම කාරණේ. මම හිතන්නේ පැහැදිලි ඇති. එතකොට ඔන්න ඔය සාපේක්ෂ වෝල්ටීයතාවයන් ලබා දීම තමයි මේ නැඹුරු කිරීමේ අරමුණ වෙන්නේ. ඔය වගේ සාපේක්ෂ වෝල්ටීයතාවයන් ලබා දෙනවා නම් ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී ට්‍රාන්සිස්ටරේ තුලින් ධාරාව ගලනවා. ධාරාව ගැලීම තමයි ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරනවා කියලා අපි කියන්නේ. එතකොට කර්චොෆ්ගේ පළවෙනි නියමයත් අපිට පුළුවන් මේ ට්‍රාන්සිස්ටරේට පාවිච්චි කරන්න. මොකද්ද මේ බලන්න? IB ඇතුළට, IC ඇතුළට, IE එළියට. එමනම් කර්චොෆ්ගේ පළවෙනි නියමයට අනුව මොකද්ද කියන්න පුළුවන් අපිට? IE සමාන වෙනව නේද? IC ධන IB වලට. ඒ බලන්න අපහු IE එළියට, IB සහ IC දෙකම ඇතුළට. එහෙනම් මේ දෙකේ එකතුව IE ට සමානයි. ඒ වගේම දැන් අපි පැහැදිලි කිරීමක් කරා IB ඉතා කුඩා ධාරාවක්. IB ඉතා කුඩා. ඒක පෙන්නමු මෙන්න මෙහෙම. ආසන්න වශයෙන් බිඳුවයි. IB ඉතා කුඩා නිසා අපිට පුළුවන් IE ආසන්න වශයෙන් IC ට සමාන කරන්න. මේකත් සාමාන්‍යයෙන් ගණනයේදී අපි භාවිතා කරන අවස්ථාවක්. IE ආසන්න වශයෙන් IC ට සමානයි. ඊළඟට අපි කතා කරන්නේ දරුවනේ ට්‍රාන්සිස්ටරයක පරිපත වින්‍යාස ගැන. පරිපත වින්‍යාස තුනක් තියෙනවා. පොදු විමෝචක වින්‍යාසය, පොදු සංග්‍රාහක වින්‍යාසය සහ පොදු පාදම වින්‍යාසය. ඉංග්‍රීසියෙන් කියනවා නම් common emitter, common collector සහ common base.
අපි NPN ට්‍රාන්සිස්ටරයක් උදාහරණයට අරගෙන මේ වින්‍යාස තුනත් පැහැදිලි කරගමු. දැන් මේක ඔයාලට පේනවනේ හොඳ ආකාරවම NPN ට්‍රාන්සිස්ටරයක්. ඇයි NPN කියන්නේ? මේ ධාරාව එළියට, එමීටර් ධාරාව එළියට. ඒකයි NPN කියන්නේ. අර නැඹුරු කරපු පරිපතයෙන් මේක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. NPN ට්‍රාන්සිස්ටරයක්. මේ එතකොට මේ පරිපතය කොමන් එමීටර් පොදු විමෝචක වින්‍යාසයට අනුරූප පරිපතය. ඇයි මේකට කොමන් එමීටර් කියන්නේ? මේ බලන්න දැන් අපි ට්‍රාන්සිස්ටර් එකකින් කරන්නේ කුඩා ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතාවයක් වර්ධනය කරගන්නනේ. කුඩා එකක් දීලා වර්ධනය වූ එකක් ලබා ගන්නවා අපි. එහෙමනම් කුඩා එකක් ප්‍රදානය කරලා වර්ධනය වූ එකක් ප්‍රතිදානය ලෙස ලබා ගන්නවා. ප්‍රධාන පැත්තක් තියෙනවා ප්‍රතිදාන පැත්තක් තියෙනවා. ඒක අපි ලියමු ඉන්පුට් සහ අවුට්පුට් ලෙස. ඉන්පුට් කියන්නේ ප්‍රධාන පැත්ත, අවුට්පුට් කියන්නේ ප්‍රතිදානය, වර්ධනය වූ ප්‍රතිදානය ලබා ගන්න පැත්ත. ඉතින් අන්නේ ඉන්පුට් සහ අවුට්පුට් දෙකටම පොදු වෙන්නේ එමීටරය. ඒකින්ද මේකට කොමන් එමීටර් කියලා අපි කියනවා. මේ කොමන් එමීටර් අවස්ථාවට අනුරූප පරිපතය. ඒකම මේ බලන්නකෝ ඊළඟ කාරණය. දැන් අපිට පුළුවන් මේ කෝෂ වලින් සිද්ධ කරලා තියෙන මේක නැඹුරු කිරීම. නැඹුරු කරාට පස්සේ ඔයාලා දැක්කනේ IE ධාරාව එළියට මේ ඊතලයෙන් මේක මතක් වෙන්න ඕනේ. එහෙමනම් කලෙක්ටර් ධාරාව IC ඇතුළට. ඒ වගේම තමයි IB ධාරාව ට්‍රාන්සිස්ටරයේ තුලට. මේවා ළමයිනේ සේරම සරල ධාරාවන්. ඇයි සරල ධාරාවන් උනේ? සරල ධාරා වෝල්ටීයතාවයන් පාවිච්චි කරේ නැඹුරු කිරීම සඳහා. හොඳයි. එතකොට මේ ඉන්පුට් සහ අවුට්පුට් කියන දෙපැත්තටම පොදු එමීටරය. ඒක නිසා තමයි මේකට කොමන් එමීටර්. ඉන්පුට් එක දෙන්නේ එමීටරය සහ බේස් එකෙන්. අවුට්පුට් එක ලබා ගන්නේ එමීටරය සහ කලෙක්ටරයෙන්. ඉතින් මෙන්න මේක නිසා අපි මේ අවස්ථාවේදී IB හඳුන්වනවා ළමයිනේ ප්‍රධාන ධාරාව ලෙස. IB. IC හඳුන්වනවා අපි ප්‍රතිදාන ධාරාව ලෙස. IC ප්‍රතිදාන ධාරාව. ඒ වගේම ඔයාලට මේ නැඹුරු කරපු පරිපතෙන් හොඳටම පැහැදිලි වෙන්න ඇති IB මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක්, IC මිලි ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක්. එහෙමනම් IC ඉතා විශාලයි IB වලට වඩා. ප්‍රධාන ධාරාව කුඩායි ප්‍රතිදාන ධාරාව වැඩි. එහෙමනම් කුඩා ධාරාවක් දීලා අපිට පුළුවන්කම තියෙනවා මෙතන විශාල ධාරාවක් ලබා ගන්න. අන්න ඒක නිසාම අපි කියනවා මෙතන ධාරා ලාභයක් තියෙනවා. එම නිසා ධාරා ලාභයක් ඇත. පැහැදිලිද කියපු දේ? හොඳට තේරුම් ගමු මේවා. මේ ඉන්පුට් මේ අවුට්පුට්. එතකොට IB හඳුන්වන්නේ ප්‍රධාන ධාරාව ලෙස. අවුට්පුට් එක හඳුන්වන්නේ එහෙම නැත්නම් IC හඳුන්වන්නේ ප්‍රතිදාන ධාරාව ලෙස. IB ධාරාව මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය, IC මිලි ඇම්පියර් ප්‍රමාණය. IC ඉතා විශාලයි IB ට වඩා. එමනම් එතනින් කියවෙනවා කුඩා ධාරාවක් දීලා වර්ධනය වූ ධාරාවක් අපිට ලබා ගන්න පුළුවන්. පොඩි දෙයක් දීලා ලොකු දෙයක් ගන්නව නම් ලාභයක් තියෙනවනේ. අන්න ඒක නිසා අපි කියනවා එතන ධාරා ලාභයක් තියෙනවා. ධාරා ලාභය අර්ථ දක්වනවා දරුවනේ මෙන්න මෙහෙම. ධාරා ලාභය බීටා වලින් කියවෙනවා බීටා සමානයි IC බෙදීම IB ලෙස. ප්‍රතිදාන ධාරාව හා ප්‍රධාන ධාරාව අතර අනුපාතය ධාරා ලාභය ලෙස හඳුන්වනවා. මතක තියාගන්න. ඒ වගේම තමයි ප්‍රධාන වෝල්ටීයතාව. ප්‍රධාන වෝල්ටීයතාව අපි සලකන්නේ V එමීටරයට සාපේක්ෂව බේස් එක. වෝල්ටීයතාව V එමීටරයට සාපේක්ෂව බේස් එක. ප්‍රතිදාන වෝල්ටීයතාව එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය. ප්‍රතිදාන
වෝල්ටීයතාව V එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය. එතනදිත් ප්‍රතිදාන වෝල්ටීයතාව එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය ඉතා විශාලයි එමීටරයට සාපේක්ෂව බේස් එක. එහෙම නැත්නම් ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා. කිව්ව දේ පැහැදිලිද බලන්න ආපහු. ප්‍රධාන වෝල්ටීයතාවයේ එමීටරයට සාපේක්ෂව බේස් එක. ප්‍රතිදාන වෝල්ටීයතාවය කියලා කියන්නේ එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ විභවාන්තරය. එතකොට අර නැඹුරු කරපු පරිපතයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ විභවාන්තරය එමීටරයට සාපේක්ෂව බේස් එකේ විභවාන්තරයට වඩා බෙහෙවින් වැඩි බව. අන්න ඒක නිසාම අපි කියනවා මෙතන තියෙනවා වෝල්ටීයතා ලාභයකුත්. වෝල්ටීයතා ලාභයකුත් තියෙනවා. වෝල්ටීයතා ලාභයකුත් තියෙනවා. එහෙමනම් මෙන්න මේ කියන කොමන් එමීටර් අවස්ථාවට අනුරූපව ධාරාලාභයක් තියෙනවා, වෝල්ටීයතා ලාභයක් තියෙනවා. ඒක නිසාම අපි කියනවා ක්ෂමතා ලාභයකුත් තියෙනවා කියලා. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ පරිපත වින්‍යාසයේ ඊටා වැදගත් වෙනවා ට්‍රාන්සිස්ටර් එක. මොකද්ද? කොමන් එමීටර් වින්‍යාසයේ ඊටා වැදගත් වෙනවා. ඇයි හේතුව? ධාරාලාභය තියෙනවා, වෝල්ටීයතා ලාභය තියෙනවා. ඒක හින්දාම ක්ෂමතා ලාභයකුත් තියෙනවා. මම හිතන්නේ ඔයාලට මෙන්න මේ සම්බන්ධතාවය හොඳින් පැහැදිලි නොවෙන්න පුළුවන් තාමත්. අපි ඒක අර නැඹුරු කරන ලද පරිපතයෙන් පැහැදිලි කිරීමක් කරගත්ත හැකි. මේ බලන්නකෝ. මම මෙතන ඇඳලම පෙන්නන්නම් ඒක. NPN ට්‍රාන්සිස්ටරය. NPN ට්‍රාන්සිස්ටරය. එමීටරය බේස් එක කලෙක්ටරය. අපි කරේ මොකක්ද? EB සංදිය පෙර නැඹුරු කරා. ඔහොමයි. BC සංදිය පසු නැඹුරු කරා. ඔහොමයි. හැබැයි මතක තියාගත්තා නේද? පසු නැඹුරු වෝල්ටීයතාවයේ තරමක් අධිකයි. ඉතින් ලකුණු කරන්න මෙතනදිත් මොනවද? එමීටරයට සාපේක්ෂව බේස් එක. මෙතන එමීටරයට සාපේක්ෂව බේස් එක. V එමීටරයට සාපේක්ෂව බේස් එක ඔය තියෙන්නේ. 1.7ක් වෙනසක් තියෙන්නේ. ඇයි? මේ පෙරනැඹුරු වෝල්ටීයතාවයේ විභවබාධකයේ මැඩ පැවැත්වීම. ඊළඟට බලන්න එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය. මෙන්න මේකනේ එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ වෝල්ටීයතාවය. මේක තරමක් අධික වෝල්ටීයතාවයක් නිසා ඊට පැහැදිලිවම මෙන්න මේ අගය මේකට වඩා විශාලයි. එමනම් ධාරාලාභයක් තියෙනවා, වෝල්ටීයතා ලාභයක් තියෙනවා. මේක නිසාම මෙතන තියෙනවා ක්ෂමතා ලාභයක්. ඔය ලාභ තුනම තියෙන නිසා මේ පරිපත වින්‍යාසය තමයි ඊට වැදගත් වින්‍යාසය වෙන්නේ. දැන් අපි එහෙමනම් සාකච්ඡා කරමු පොදු සංග්‍රහක වින්‍යාසය. එහෙම නැත්නම් කොමන් කලෙක්ටර්. මේ බලන්න. ඉන්පුට් සහ අවුට්පුට් කියන දෙපැත්තටම පොදු කලෙක්ටරය. සංග්‍රහකය. ඒකින්ද අපි මේකට කියනවා කොමන් කලෙක්ටර්. ඒ විතරක් නෙමෙයි. ඉන්පුට් එක දෙන්නේ ප්‍රධානය අපි දෙන්නේ කලෙක්ටරය සහ බේස් එක අතරින්. අවුට්පුට් එක එහෙම නැත්නම් ප්‍රතිදානය ලබා ගන්නේ කලෙක්ටරේ සහ එමීටරේ. ඒවත් මතක තියාගන්න ඕන දේවල්. කොමන් කලෙක්ටර් කිව්වහම පොදු කලෙක්ටරය බව ඇත්ත. නමුත් ඉන්පුට් එක දෙන්නේ කලෙක්ටරේ සහ බේස් එකෙන්, අවුට්පුට් එක ගන්න කලෙක්ටරේ සහ එමීටරෙන්. ඔන්න එතකොට ඊට අදාළ වන පරිපතය. ඊළඟට මෙතනදිත් IB ධාරාව අපි හඳුන්වනවා ප්‍රධාන ධාරාව ලෙස. IE ප්‍රතිදාන ධාරාව. IB ප්‍රධාන ධාරාව, IE ප්‍රතිදාන ධාරාව. ඒ වගේම ඔයාලට දැන් මතකයිනේ IB මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක්. IE මිලි ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක්. එහෙමනම් IE IB ට වඩා ඉතා විශාලයි.
ප්‍රතිදාන ධාරාව ප්‍රධාන ධාරාවට වඩා වැඩි. පොඩි ධාරාවක් දීලා ලොකු ධාරාවක් ලැබිලා තියෙනවා. එහෙනම් එතන දිනවා ධාරාලාභයක්. අන්න ඒක නිසා තමයි අපි ලිව්වේ ධාරාලාභයක් ඇත. පැහැදිලිද? ප්‍රධාන ධාරාව IB, ප්‍රතිදාන ධාරාව IE, IE මිලි ඇම්පියර් ප්‍රමාණය, IB මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය. එමනම් IE තා විශාලයි IB වලට වඩා. ප්‍රධාන ධාරාව විශාලයි ප්‍රතිදාන ධාරාවට වඩා. ඒක හින්දා ධාරාලාභයක් තියෙනවා. ඊට අමතරව ප්‍රතිදාන වෝල්ටීයතාවය ලෙස හඳුන්වන්නේ අපි කලෙක්ටරයට සාපේක්ෂව බේස් එක. මෙන්න මේක. V කලෙක්ටරයට සාපේක්ෂව බේස් එක. ඒ ප්‍රධාන වෝල්ටීයතාවය. ප්‍රතිදාන වෝල්ටීයතාවය ලෙස හඳුන්වන්නේ කලෙක්ටරයට සාපේක්ෂව එමීටරය. මේ මෙතනත් ලියලා තියෙනවා. ප්‍රධාන වෝල්ටීයතාවය කලෙක්ටරයට සාපේක්ෂව බේස් එක. ප්‍රතිදාන වෝල්ටීයතාවය කලෙක්ටරයට සාපේක්ෂව එමීටරය. මේක ආසන්න වශයෙන් සමානයි. වෙනසක් වුණත් වෙනස් වෙන්නේ මෙන්න මේ දශම හතෙන්. බලන්නකෝ. කලෙක්ටරයට සාපේක්ෂව බේස් එක. කලෙක්ටරයට සාපේක්ෂව එමීටරය. මේ අගයන් දෙක ආසන්න වශයෙන් සමානයි. ඒක හින්දා අපි මෙතනදි කියනවා වෝල්ටීයතාලාභයක් නැහැ. එහෙමනම් මතක තියාගන්න කොමන් කලෙක්ටර් අවස්ථාවේදී තියෙන්නේ ධාරාලාභය, වෝල්ටීයතාලාභයක් නැහැ. එයි ප්‍රධාන සහ ප්‍රතිදාන වෝල්ටීයතාවයන් ආසන්න වශයෙන් සමාන නිසා. කොමන් එමීටර් අවස්ථාවේදී ඔය දෙකම වර්ධනය වුණා. නමුත් කොමන් කලෙක්ටර් අවස්ථාවේදී ධාරාලාභය විතරයි තියෙන්නේ. දැන් අපි ඊළඟට තුන්වෙනි පියවරට යමු. පොදු පාදම වින්‍යාසය. එහෙම නැත්නම් කොමන් බේස්. ඉන්පුට් සහ අවුට්පුට් කියන දෙපැත්තටම පොදු පාදම. ඒකින්ද තමයි අපි මේකට පොදු පාදම වින්‍යාසය කියලා කියන්නේ. ඊට අමතරව ඉන්පුට් එක දෙන්නේ ප්‍රධානය ලබා දෙන්නේ පාදම සහ එමීටරය. බේස් එක සහ එමීටර් එකෙන්. අවුට්පුට් එක ගන්න බේස් එක සහ කලෙක්ටරය. ඉතින් දරුවනේ ඔයාලා මේ පරිපත වින්‍යාස තුන මතකයෙන් අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඔන්න එතකොට කොමන් බේස් වලට අනුරූප පරිපත වින්‍යාසය. දැන් අපි බලමු. IE ප්‍රධාන ධාරාව, IC ප්‍රතිදාන ධාරාව ලෙස හඳුන්වනවා. මේ දෙකම මිලි ඇම්පියර් ප්‍රමාණය. ඒව මතක ඇති. IE ආසන්න වශයෙන් සමානයි IC. එහෙමනම් මෙතන ධාරාලාභයක් නැහැ. ප්‍රධාන ධාරාවත් ප්‍රතිදාන ධාරාවත් ආසන්න වශයෙන් සමාන නිසා අපිට පුළුවන් පැහැදිලි කරන්න ධාරාලාභයක් නැතිවන බව. ඒ වගේම ප්‍රධාන වෝල්ටීයතාවය හඳුන්වන්නේ බේස් එකට සාපේක්ෂව එමීටරයේ වෝල්ටීයතාවය. ප්‍රධාන වෝල්ටීයතාවය. ප්‍රතිදාන වෝල්ටීයතාවය බේස් එකට සාපේක්ෂව කලෙක්ටරය. මේ බලන්න මේ නැඹුරු කරපු පරිපතෙන් බේස් එකට සාපේක්ෂව එමීටරය. දශම 7යි. ඇයි? මේක විභවබාධකයේ මැඩ පැවැත්වීමට ප්‍රමාණවත් වුණොත් ඇති. මේකට අපි ගත්තේ අධික වෝල්ටීයතාවයක්. එහෙමනම් ඊටා පැහැදිලි මෙතනින් එමීටරයට සාපේක්ෂව බේස් එකේ වෝල්ටීයතාවයට වඩා වැඩි බේස් එකට සාපේක්ෂව එමීටරයේ වෝල්ටීයතාවයට වඩා වැඩි බේස් එකට සාපේක්ෂව කලෙක්ටරයේ වෝල්ටීයතාවය. එහෙමනම් මෙතන වෝල්ටීයතා ලාභයක් තියෙනවා. ආපහු බලන්න. කොමන් බේස් ප්‍රධාන ධාරාව IE ප්‍රතිදාන ධාරාව IC මේ දෙක ආසන්න වශයෙන් සමානයි. ධාරාලාභයක් නැහැ. ප්‍රධාන වෝල්ටීයතාව
බේස් එකට සාපේක්ෂව මීටරේ වෝල්ටීයතාවය. ප්‍රතිදාන වෝල්ටීයතාවය බේස් එකට සාපේක්ෂව කලෙක්ටරේ වෝල්ටීයතාවය. ප්‍රතිදාන වෝල්ටීයතාවය ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා වැඩි. එhmenan මෙතන තියෙනවා වෝල්ටීයතා ලාභයක්. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ඔය පරිපත වින්‍යාස තුන පැහැදිලි කරන්නේ. සාරාංශයක් විදියට කියනවා නම් කොමන් එමීටර් අවස්ථාවේදී ධාරාලාභය තිබුණා, වෝල්ටීයතාලාභය තිබුණා. ඒක නිසාම ක්ෂමතාලාභය තියෙනවා. ඊළඟට අපි ගියේ කොමන් කලෙක්ටර් අවස්ථාවට. එතනදී ධාරාලාභය තිබුණා, වෝල්ටීයතාලාභය නැහැ. ඊළඟට අපි ආවේ කොමන් බේස් අවස්ථාවට. එතකොට එතන තියෙනවා වෝල්ටීයතාලාභයක් තියෙනවා, ධාරාලාභයක් නැහැ. ඉතින් මෙන්න මේ පරිපත වින්‍යාස තුන සංසන්දනය කරනකොට කොමන් එමීටර් අවස්ථාව තමයි ඉතා වැදගත් අවස්ථාව. ඊළඟට අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්නේ කොමන් එමීටර් අවස්ථාව පිළිබඳව. හොඳයි දරුවනේ. දැන් ඉතින් ඔයාලට මම හිතන්නේ පැහැදිලි අර පරිපත වින්‍යාස තුන අතරින් කොමන් එමීටර් පරිපත වින්‍යාසය තමයි වැදගත්ම. ඇයි? ධාරාලාභය තිබුණා, වෝල්ටීයතාලාභය තියෙනවා, ඒ හින්දාම ක්ෂමතාලාභය තියෙනවා. එමනම් දැන් අපි වෙනමම විශේෂයෙන් කතා කරනවා ඒ කොමන් එමීටර් අවස්ථාව සම්බන්ධයෙන්. එතකොට ඒ කොමන් එමීටර් අවස්ථාවට අනුරූප ප්‍රස්ථාර තුනක් අඳිනවා අපි. මේවට අපි කියනවා ලාක්ෂණික කියලා. මේ මම ඇඳලා තියෙන්නේ පළවෙනි ලාක්ෂණිකය. මේකට අපි කියනවා ප්‍රධාන ලාක්ෂණිකය. ප්‍රධාන ලාක්ෂණිකය. ප්‍රධාන ලාක්ෂණිකය. මොනවද මේ වගේ අක්ෂ දෙක? ප්‍රධාන වෝල්ටීයතාව සහ ප්‍රධාන ධාරාව අතර ප්‍රස්ථාරය ප්‍රධාන ලාක්ෂණිකය. ප්‍රධාන වෝල්ටීයතාවය ප්‍රධාන ධාරාව අතර ප්‍රස්ථාරය ප්‍රධාන ලාක්ෂණිකය. මේ බලන්න මම මෙතන ඇඳලා තියෙනවා. මේක බේස් එක, මේක එමීටරය. EB සංදිය පෙර නැඹුරු කරලානේ තියෙන්නේ. එමනම් ප්‍රධාන ලාක්ෂණිකය අනුරූප වෙනවා පෙර නැඹුරු කරන ලද දියෝඩයක VI ප්‍රස්ථාරයට. මේ තින්නේ ඒක එතකොට. පෙර නැඹුරු කරන ලද දියෝඩයක VI ලාක්ෂණිකයට අනුරූපයි ප්‍රධාන ලාක්ෂණිකය. දැන් පැහැදිලිද? ප්‍රධාන ලාක්ෂණිකය විභවාන්තරය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට යොදන විභවාන්තරය විභව බාධකයේ මැඩ පැවැත්වුවට පස්සේ තමයි ඔය කියන IB ධාරාව ගලන්න පටන් ගන්නේ. ඔන්න ප්‍රධාන ලාක්ෂණිකය. ඊළඟට අපි යමු ප්‍රතිදාන ලාක්ෂණිකය පැහැදිලි කරගන්න. ප්‍රතිදාන වෝල්ටීයතාවය මේ පේනවනේ එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය තමයි ප්‍රතිදාන වෝල්ටීයතාවය. ප්‍රතිදාන වෝල්ටීයතාවය සහ ප්‍රතිදාන ධාරාව අතර ප්‍රස්ථාර සමූහය අපි හඳුන්වනවා ප්‍රතිදාන ලාක්ෂණිකය ලෙස. ඒවා ඇඳලා තින්නේ දරුවනේ IB වල අගය විවිධ අගයන් වල නියතව පවත්වා ගනිමින්. ඉතින් මේවට විශේෂිත වූ පරිපත තියෙනවා. අපිට සිලබස් එකේ පරිපත අඳින්න කරන්න නැහැ. මේ ප්‍රස්ථාර වර්ග 3 මතක තියාගන්නයි ඔයාලට තියෙන්නේ. ආපහු කියනවා නම් මේ මොකක්ද? ප්‍රතිදාන ලාක්ෂණිකය. ප්‍රතිදාන ලාක්ෂණිකයේ අක්ෂ දෙක මොකක්ද? ප්‍රතිදාන වෝල්ටීයතාවය සහ ප්‍රතිදාන ධාරාව. ප්‍රතිදාන වෝල්ටීයතාවය කියන්නේ මීටරයට සාපේක්ෂව කලෙක්ටරේ විභවාන්තරය. ප්‍රතිදාන ධාරාව කියන්නේ IC. අතර ප්‍රස්ථාර අපි හඳුන්වන්නේ ප්‍රතිදාන ලාක්ෂණිකය. හැබැයි තනි ප්‍රස්ථාරයක් නෙවෙයි ප්‍රස්ථාර සමූහයක්. එහෙම සමූහයක් එන්නේ හේතුව ඇයි? IB වල අගය විවිධ අගයන් වල නියතව පවත්වා ගන්නවා. මේ IB බිඳුව 10 මයික්‍රෝ ඇම්පියර් 20 30 40 වශයෙන්. මෙතනිනුත් බලන්න එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය මේ ප්‍රධාන වෝල්ටීයතාවය මේ ප්‍රතිදාන වෝල්ටීයතාවය මේ ප්‍රතිදාන ධාරාව අතර ප්‍රස්ථාර. ඒතර අන්නේ ප්‍රස්ථාරය අපි ප්‍රස්ථාරයේ කොටස් 3ක් ලකුණු කරලා තිනවා. මොනවද? කැපී ගිය ප්‍රදේශය කියලා එකක් තියෙනවා.
සක්‍රීය ප්‍රදේශය හෙවත් සමානුපාතික ප්‍රදේශය කියලා එකක් තියෙනවා. සන්තුප්ත ප්‍රදේශය කියලා මෙන්න මේ කඩිරෙන් මෙහා පැත්තේ කොටස පේන්න තියෙනවා. ඒතර අපි කියනවා දරුවනේ ඔය අවස්ථා තුන ට්‍රාන්සිස්ටර් එක පැවතුම් අවස්ථා තුන ලෙස. ඒතර ට්‍රාන්සිස්ටර් එක තියෙන පැවතුම් අවස්ථා තුන මොනවද? කැපී ගිය ප්‍රදේශය, සමානුපාතික ප්‍රදේශය සහ සන්තුප්ත ප්‍රදේශය නැත්නම් අවස්ථාව කියලා කියත හැකියි. ඒතර ඔන්න ඔය කියන අවස්ථා තුන ප්‍රතිදාන ලාක්ෂණිකයක ලකුණු කරන්නේ මෙන්න මෙහෙම. මේ බලන්න IB මයික්‍රෝ ඇම්පියර් IB සමානයි බිඳුව. ඒතර අන්නේ IB සමානයි බිඳුව කියන ප්‍රස්ථාරයට යටින් තියෙන කොටස අපි කැපී ගිය ප්‍රදේශය. මේ බලන්න මේ කොටස් වලදී මොකද වෙලා තියෙන්නේ කියලා. විභවාන්තරය වෙනස් කරාට මොකද IC ධාරාව වෙනස් වෙලා නැහැනේ නියතව පැවතිලා තියෙන්නේ. අන්න ඒ ප්‍රදේශය තමයි අපි හඳුන්වන්නේ සක්‍රීය හෙවත් සමානුපාතික ප්‍රදේශය. විභවාන්තරය සමග මේ ධාරාව ටික ටික වැඩි වෙලා සන්තුප්ත ප්‍රදේශය ලෙස හඳුන්වනවා. එතකොට මේ මොකද්ද? ප්‍රතිදාන ලාක්ෂණිකය. අයිත් කියන අක්ෂ දෙක මොනවද? ප්‍රතිදාන වෝල්ටීයතාවය සහ ප්‍රතිදාන ධාරාව. ප්‍රතිදාන ලාක්ෂණිකය. පැවතුම් අවස්ථා තුනයි. කැපී ගිය ප්‍රදේශයේ, සන්තුප්ත ප්‍රදේශයේ සහ සක්‍රීය හෙවත් සමානුපාතික ප්‍රදේශය. හොඳයි දරුවනේ. මේ තියෙන්නේ ඊළඟ ලාක්ෂණිකය. මේකට අපි කියනවා සංක්‍රාමන ලාක්ෂණිකය. බලන්න අක්ෂ දෙක. IB සහ IC අක්ෂ දෙක. IB මයික්‍රෝ ඇම්පියර්, IC මිලි ඇම්පියර්. මේකට අපි කියන්නේ සංක්‍රාමන ලාක්ෂණිකය. IB සහ IC අතර ප්‍රස්ථාරය. උතර බලන්න ප්‍රස්ථාරයේ හැඩය IB සමග IC ආරම්භයේදී වෙනස් වෙලා නැහැ. ඊළඟ කොටසේදී IB වැඩි කරනකොට රේඛීයව IC වැඩි වෙලා තියෙනවා. ඊළඟ කොටසේදී ආපහු IB සමග IC වෙනස් වෙලා නැහැ. ඒතර මෙන්න මේ ප්‍රස්ථාරයත් අපි අර කලින් වගේම කොටස් තුනට බෙදනවා. පැවතුම් අවස්ථා තුන. මේ මුලින්ම තියෙන කොටස කැපී ගිය ප්‍රදේශය. කැපී ගිය ප්‍රදේශයේදී දරුවනේ අපි ට්‍රාන්සිස්ටරේ භාවිතා කරන්නේ ඕෆ් ස්විච් එකක් විදියට. ඒක අපි පැහැදිලි කරගමු පස්සේදී ඕෆ් ස්විච් එකක් විදියට. සන්තුප්ත ප්‍රදේශය එහෙම නැත්නම් මේ සක්‍රීය හෙවත් සමානුපාතික ප්‍රදේශය. සන්තුප්ත ප්‍රදේශය නෙමෙයි හොඳේ. සක්‍රීය හෙවත් සමානුපාතික ප්‍රදේශයේදී තමයි ට්‍රාන්සිස්ටරේ වර්ධකයක් ලෙස භාවිතා කරන්නේ. සන්තුප්ත ප්‍රදේශයේදී ට්‍රාන්සිස්ටරේ භාවිතා කරන්නේ සංවෘත ස්විචයක් ලෙස. කැපී ගිය ප්‍රදේශය විවෘත ස්විචය, මේක සංවෘත ස්විචය. සමානුපාතික ප්‍රදේශයේදී අපි ට්‍රාන්සිස්ටරේ භාවිතා කරන්නේ වර්ධකය ලෙස. ඊට අමතරව සන්තුප්ත ප්‍රදේශයේදී තමයි ට්‍රාන්සිස්ටර් හරහා ගලන උපරිම IC ධාරාව ගලන්නේ. ඒකයි සන්තුප්ත ප්‍රදේශය කියලා කියන්නේ. එතනදී එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ විභවය ආසන්න වශයෙන් බිඳුව වෙනවා. ඒකත් වැදගත් කාරණයක්. එහෙම වෙන්නේ ඇයිද කියලාත් අපි පස්සේ විස්තරාත්මකව සාකච්ඡා කරනවා තව දුරටත්. හොඳයි. දැන් අපි මෙතනදී සාකච්ඡා කරේ කොමන් එමීටර් අවස්ථාවට අනුරූප පරිපත වින්‍යාස. එතකොට සන්තුප්ත ප්‍රදේශයේදී තමයි ට්‍රාන්සිස්ටරය තුලින් උපරිම ධාරාව IC ගලන්නේ. අන්නේ වෙලාවේදී එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ විභවය ආසන්න වශයෙන් බිඳුව වෙනවා. මේක අපි පස්සේ තවදුරටත් පැහැදිලි කිරීම කරනවා. එහෙමනම් කපා හැරි ප්‍රදේශය ඕෆ් ස්විච් එකක්, සන්තුප්ත ප්‍රදේශය ඔන් ස්විච් එකක්. සක්‍රීය ප්‍රදේශයේදී අපි මේක භාවිතා කරනවා ඇම්ප්ලිෆයර් එකක් විදිහට. එහෙමනම් දරුවනේ දැන් එතකොට අපි මේ ලාක්ෂණික තුන ගැනනේ කතා කරේ. මොනවද ලාක්ෂණික තුන? ප්‍රධාන ලාක්ෂණිකය මතක තියාගන්න. ප්‍රධාන ලාක්ෂණිකය, ප්‍රතිදාන ලාක්ෂණිකය සහ සංක්‍රාමන ලාක්ෂණිකය. ප්‍රස්ථාරවල හැඩයන්, අක්ෂ වල ලකුණු කිරීම ඒවා මතක තියාගන්න. හොඳයි. දරුවනේ දැන් එතකොට අපි ට්‍රාන්සිස්ටර් එකකින් ප්‍රත්‍යාවර්තක ධාරාව වෝල්ටීයතාවයක් හෝ ධාරාවක් වර්ධනය වන ආකාරය ගැන සාකච්ඡා කරමු.
වර්ධකයක් ලෙස ට්‍රාන්සිස්ටරය භාවිතා කරනකොට ඒක අනිවාර්යයෙන්ම නැඹුරු කරන්නම ඕනේ අපි අර කලින් කියපු ක්‍රමයට. ඉතින් අන්න ඒක අනිවාර්යෙන් නැඹුරු කළ යුතුයි කියන කාරණේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනිනුත් තව දුරටත් පැහැදිලි කිරීම කරගන්න. මේ බලන්න. මේ NPN ට්‍රාන්සිස්ටරයක්. කොමන් එමීටර් අවස්ථාව. මේක ගැනනේ අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්නේ. කොමන් එමීටර් අවස්ථාව. EB සංදිය අපි පෙර නැඹුරු කරලා නැහැ හරියට. මේක කලෙක්ටරය. සංදිය නැඹුරු කරලා නැහැ. හැබැයි නැඹුරු නොකරන ලද ට්‍රාන්සිස්ටරයේ EB අග්‍ර දෙක අතරට ඔන්න අපි වර්ධනය කර ගැනීමේ අදහසින් ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටේජතාවයක් සම්බන්ධ කරා. ඒතර මේ ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටේජතාවය කාලය සමග මෙන්න මෙහිමයි වෙනස් වෙන්නේ. බලන්නකෝ උච්චාගයත් 0.7ට වඩා අඩුයි. ඒතර උච්චාගයත් 0.7ට වඩා අඩු නම් මොනම අවස්ථාවකදීවත් මේ EB සංදිය පෙර නැඹුරු වීමක් වෙන්නේ නැහැ. එහෙමනම් අනිවාර්යෙන්ම IB ධාරාව ගලන්නේ නැහැ. IB ධාරාව ගලන්නේ නැතිකොට IC ධාරාවක් ගලන්නේත් නැහැ. එහෙමනම් මෙන්න මේ RC කියන ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගලනවද? නැහැ. ඕක අපි මෙන්න මේ ප්‍රස්ථාර වලිනුත් නිරූපණය කරලා තියෙනවා. බලන්න. මේක තමයි Vin ප්‍රධානය ඉන්පුට් එක. නැඹුරු නොකරන ලද ට්‍රාන්සිස්ටරයේ EB අග්‍ර දෙක අතරට ඔන්න අපි ප්‍රත්‍යාවර්තක වෝල්ටේජතාවය සම්බන්ධ කරා. උච්චාගය 0.4ට වඩා අඩුයි. එහෙමනම් මොනම අවස්ථාවකදීවත් ඔය කියන EB සංදිය පෙර නැඹුරු වෙන්නේ නැහැ. IB ධාරාවක් ගලන්නේ නැහැ. IB ධාරාවක් ගලන්නේ නැතිකොට IC ධාරාවක් ගලන්නේත් නැහැ. එහෙමනම් අපිට ලැබෙනවද එතනදී ප්‍රතිදාන ධාරාවක්? නැහැ. වර්ධනය කරගැනීමේ අදහසින් තමයි අපි මේක සම්බන්ධ කරේ. නමුත් තිබුණු දේත් නැති වුණු එකයි අපිට උනේ මෙතනදී. දැන් මොහොතකට හිතන්න මෙන්න මෙහෙම ඔය ට්‍රාන්සිස්ටරය ඕනේ නැහැ. සාමාන්‍යයෙන් විදිහට ප්‍රතිරෝධයක් කරා ඔය ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටේජතා ප්‍රභවය සම්බන්ධ කරමු. එතකොට සුළු වශයෙන් හරි ධාරාවක් ගලනවනේ මේ ප්‍රතිරෝධය තුලින්. නමුත් ට්‍රාන්සිස්ටරය හරහා සම්බන්ධ කරා කියලා දැන් මෙන්න මේ RC හරහා ධාරාවක් ගැලීමක් වෙනවද? නැහැ. ඇයි එහෙම උනේ? ට්‍රාන්සිස්ටරය නිවැරදිව නැඹුරු නොකරපු නිසා තමයි මේක වර්ධනයක් නොවුනේ. ඉතින් ඔය අවස්ථාව අපිට තවදුරටත් පුළුවන් ප්‍රධාන හා සංක්‍රාමන ලාක්ෂණික දෙකෙනුත් පැහැදිලි කරගන්න. හොඳයි. එහෙනම් ප්‍රධාන ලාක්ෂණිකය ගනිමුකෝ. ප්‍රධාන වෝල්ටේජතාවය සහ ප්‍රධාන ධාරාව අතර ප්‍රස්ථාරය ප්‍රධාන ලාක්ෂණිකය. ඒක මතක ඇති ඔයාලට. ඒක පෙර නැඹුරු කරන ලද දියෝඩයක ලාක්ෂණිකය වගේ. ඒතර බලන්න. දැන් මුලින්ම එමීටරේ සහ බේස් එක අතරට අපි සරල ධාරා වෝල්ටේජතාවයක් සම්බන්ධ කරේ නැහැ. එමන ආරම්භයේදී EB අතර විභවාන්තරය 0යි. EB අතර විභවාන්තරය 0යි. ඊට පස්සේ තමයි අපි මේ ප්‍රත්‍යාවර්තක වෝල්ටේජතා ප්‍රභවය සම්බන්ධ කරන්නේ. ඔන්න සම්බන්ධ කරා. බිඳුවට තමයි ළමයිනේ මේ සම්බන්ධ කරන ප්‍රත්‍යාවර්තක වෝල්ටේජතා ප්‍රභවය අධිස්ථාපනය වෙන්නේ. මේක Vin කියලා ලකුණු කරමු. බිඳුවත් එක්ක තමයි මේ එකතු කරපු සම්බන්ධ කරපු ප්‍රත්‍යාවර්තක වෝල්ටේජතා ප්‍රභවය මේ වෝල්ටේජතාවය සම්බන්ධ වෙන්නේ. ඒතර බලන්නකෝ මොනම වෙලාවකදීවත් 0.7 ඉක්මවන්නේ නැහැ. පෙර නැඹුරු වෙන්නේ නැහැ. ඒකින්ද ඊට පැහැදිලිවම IB ධාරාව ගලන්නේ නැහැ. IB බිඳුවයි. සංක්‍රාමන ලාක්ෂණිකය අනුව බලන්න ආපහු IB ධාරාව බිඳුව වෙද්දී IB මෙතන බිඳුවයිනේ. IB ධාරාව බිඳුව වෙද්දී අනිවාර්යෙන්ම IC ධාරාවත් බිඳුවයි. ඒක ඔයාලට පේනවා මෙන්න මේ ප්‍රස්ථාරේනුත්.
මේ ප්‍රධාන ලාක්ෂණිකය ප්‍රධාන වෝල්ටේජාවේ සහ ප්‍රධාන ධාරාව අතර ප්‍රස්ථාරය ඒකේ EB කියන අග්‍ර දෙක අතරට අපි මේ සම්බන්ධ කරලා තියෙන ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටේජා ප්‍රභවය මේ ප්‍රස්ථාරයත් බලන්න මේකත් ප්‍රධාන ලාක්ෂණිකය නැඹුරු නොකරන ලද ට්‍රාන්සිස්ටරේ එමීටර් එහා බේස් එක කියන අග්‍ර දෙක අතරට තමයි අපි මෙන්න මේ කියන ඔය සයින් ආකාරයේ ප්‍රස්ථාරයේ ප්‍රත්‍යාවර්තක වෝල්ටේජා ප්‍රභවය සම්බන්ධ කරේ. බිඳුවට තමයි දැන් මේක එකතු වෙන්නේ. බිඳුවට වඩා එක වෙලාවකදී චුට්ටක් වැඩි වෙනවා, එක වෙලාවකදී චුට්ටක් අඩු වෙනවා. කොච්චර වැඩි වුණත් 0.7ට වඩා වැඩි වෙන්නේ නැහැ. එහෙමනම් පෙර නැඹුරු වීමක් එතනදී වෙන්නේ නැහැ. එහෙමනම් IB ධාරාව ගලන්නේ නැහැ. IB ධාරාව නොගලනවා නම් අනිවාර්යයෙන්ම IC ධාරාව ගලන්නෙත් නැහැ. ඉතින් අන්න එතනින් හොඳාකාරව පැහැදිලි වෙනවා අනිවාර්යයෙන්ම ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරන්න ඕනේ වර්ධකයක් ලෙස භාවිතා කරන්න නම්. හොඳයි දරුවනේ දැන් අපි බලමු නැඹුරු කරන ලද ට්‍රාන්සිස්ටරයක් හරියටම මේ තින්නේ හරියටම ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරලා තියෙනවා. EB සංදිය පෙර නැඹුරු කරලා තියෙනවා, BC සංදිය පසු නැඹුරු කරලා තියෙනවා. මෙන්න මේක නැඹුරු කරලා තියෙන්නේ අපි මෙන්න මේ වෝල්ටේජතාවය භාවිතා කරලා පෙර නැඹුරු කරලා තියෙන්නේ. එතකොට EB සංදිය අතර VS කියන විභවාන්තරය ලැබිලා තියෙනවා. පෙර නැඹුරු වෙලා තියෙන්නේ. තාම මේක වෙනස් වෙන්නේ නැහැ මොකද තාම නියතයි. ඒක හින්දා නියත IB ධාරාවක් ගලනවා. ඒක හින්දාම නියත IC ධාරාවක් ගලනවා. මතක තියාගන්න මේ VS කියන අගය විභවබාධකයට වඩා වැඩි. එහෙනම් පෙර නැඹුරු වුණා. එහෙනම් නියත IB ධාරාවක් ගලනවා. නියත IB ධාරාවක් ගලන නිසා IC ධාරාවකුත් ගලනවා. ඒකත් නියතයි. හැබැයි IB මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය IC මිලි ඇම්පියර් ප්‍රමාණය. ඔන්න නැඹුරු කරලා තියෙන ට්‍රාන්සිස්ටරය. දැන් අන්නේ ට්‍රාන්සිස්ටරේ EB අග්‍ර දෙක අතරට අපි සම්බන්ධ කරමු අර කුඩා ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටේජතා ප්‍රභවය මෙන්න මේ අන්දමට. ඔන්න අපි සම්බන්ධ කරා කුඩා ප්‍රත්‍යාවර්තක වෝල්ටේජතා ප්‍රභවය ඔන්න ඔය අන්දමට. දැන් මොකද වෙන්නේ? මේ සරල ධාරා වෝල්ටේජතාවයත් මේ ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටේජතාවයත් දෙක එකතු වෙනවා. ඒකට අපි කියනවා අධිස්ථාපනය වෙනවා කියලා. ධනාර්ධය අධිස්ථාපනය වෙනකොට වෝල්ටේජතාවය VS ට වඩා චුට්ටක් වැඩි වෙනවා. ඍණාර්ධය අධිස්ථාපනය වෙනකොට වෝල්ටේජතාවය VS ට වඩා චුට්ටක් අඩු වෙනවා. ඔන්න දැන් මොකද බලන්න වෙන්නේ? එහෙමනම් එමීටරය සහ බේස් එක අතර වන විභවාන්තරය කාලය සමග මෙන්න මේ ආකාරයට විචලනය වෙන්න පටන් ගන්නවා. හේතුව අර කියන ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටේජතාවය අධිස්ථාපනය වීම නිසා. ධනාර්ධය අධිස්ථාපනය වුණොත් තරමක් වැඩි වෙනවා. ඍණාර්ධය අධිස්ථාපනය වෙනකොට තරමක් අඩු වෙනවා. VS වටා විචලනය වෙන්න පටන් ගන්නවා. අන්න බලන්නකෝ දැන් මොකද වෙන්නේ කියලා. ඕක කොහොම විචලනය වෙනකොට IB දැන් නියත වෙන්නේ නැහැ. IB නියත තත්වයක පවතින්නේ නැහැ. IB ඔය අන්දමටම විචලනය වෙන්න පටන් ගන්නවා. VEB වැඩි වෙනකොට IB වැඩි වෙනවා. අඩු වෙනකොට ඒක අඩු වෙනවා. ඔන්න ඔය විදිහට ඔන්න ඒකත් විචලනය වෙන්න පටන් ගන්නවා. ඒ සංඛ්‍යාතයමයි මම ඒ කඩිරු වලින් එක පෙන්නුම් කරලා තියෙනවා හරියට. එතකොට IB මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයෙන් ඔන්න වෙනස් වෙන්න පටන් ගන්නවා. IB එහෙම වෙනස් වෙනකොට ළමයිනේ ඊළඟට සිද්ධ වෙන්නේ IC වෙනස් වෙනවා. IC එම සංඛ්‍යාතයට අනුවම IC වෙනස් වෙනවා. IB වෙනස් වෙනවා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයෙන්. IB වෙනස් වෙනවා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයෙන්. IC වෙනස් වෙනවා මිලි ඇම්පියර් ප්‍රමාණයෙන්. අන්න ඒක තමයි වර්ධනය කියන්නේ. මේ ප්‍රත්‍යාවර්තක වෝල්ටේජතා ප්‍රභවය සම්බන්ධ කිරීම නිසා අපි වෙනස් කරා එමීටරය හා බේස් එක අතර විභවාන්තරය. එතකොට
IB වෙනස් වුණා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණ වලින්. අන්න එතකොට මෙන්න මේ ප්‍රතිරෝධය හරහා ගලන IC ධාරාව වෙනස් වෙනවා. ප්‍රතිරෝධය හරහා ගලන IC ධාරාව වෙනස් වෙනවා මිලි ඇම්පියර් ප්‍රමාණ වලින්. වෙනසක් වර්ධනය කරගත්තා. අන්න ඒකයි අපි කියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතාවයක් හෝ ධාරාවක් මෙමගින් වර්ධනය කරගත හැකි බව. ආයෙත් බලන්න හොඳට. සරල ධාරා වෝල්ටීයතා ප්‍රභවය භාවිතා කරලා නැඹුරු කරලා තිබ්බා. එතෙන්ට තමයි අපි වර්ධනය කරගැනීමේ අදහසින් ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා ප්‍රභවය සම්බන්ධ කරේ. එතකොට මොකද වුනේ? මේ දෙක එකතු වුණා, අධිස්ථාපනය වුණා. අධිස්ථාපනය වීම තුල මෙතන වීන් කියලා අපි දාගත්තොත් අධිස්ථාපනය වීම තුල එමීටරයට සාපේක්ෂව බේස් එක අතර වන විභවාන්තරය විචලනය වෙන්න පටන් ගත්තා VS වටා. එතකොට IB වෙනස් වුණා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණ වලින්. එහෙම වෙද්දී IC වෙනස් වුණා මිලි ඇම්පියර් ප්‍රමාණ වලින්. වෙනස වර්ධනය වුණා. අන්න ඒකයි අපි කියන්නේ වෙනසක් වර්ධනය කරගත්ත හැකි. අන්න ඒකයි අපි කියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතාවයක් වර්ධනය කරගන්න පුළුවන් වෙන බව. තවදුරටත් මේක අර අපි ප්‍රධාන සහ සංක්‍රාමන ලාක්ෂණික භාවිතේනොත් පැහැදිලි කිරීම කරගමු. හොඳයි. එතකොට මේ බලන්න මේ ප්‍රධාන ලාක්ෂණිකය. මේ සංක්‍රාමන ලාක්ෂණිකය. මම ඒකෙත් ලකුණු කරලා තියෙන අවස්ථා දෙකක් VS සහ IB. මොකද්ද ඒ මම ලකුණු කරේ මෙන්න මේ ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා ප්‍රභවය සම්බන්ධ නොකරපු අවස්ථාව. එතකොට එමීටරය හා බේස් එක අතර වන විභවාන්තරය VS ට සමානයි. එතකොට නියත IB ධාරාවක් ගලනවා, නියත විභවාන්තරයක් තියෙනවා. ඔන්න බලන්න ඊට පස්සේ අපි මොකද කරන්න කියලා. දැන් ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතා ප්‍රභවය සම්බන්ධ කරා. සම්බන්ධ කරාම දැන් මෙන්න මෙහෙම ඔය කියන විභවාන්තරය එමීටරයට සාපේක්ෂව බේස් එක ඔය කියන විභවාන්තරය විචලනය වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට සයින් ආකාරව ඔන්න ඔය විදිහට අධිස්ථාපනය වුණා. VS කියන සරල ධාරා වෝල්ටීයතාවය වටා මේක විචලනය වෙන්න පටන් ගන්නවා. ඒ විචලනය වෙන්න පටන් ගැනීම හේතුවෙන් IB විචලනය වෙනවා. ඒ IB වල විචලනයත් අපිට පුළුවන් මෙන්න මෙහෙම පෙන්눔 කරන්න මේ ප්‍රස්ථාරයට අනුරූපවම. වැඩි වෙනකොට IB වැඩි වෙනවා. විභවාන්තරයේ වැඩි වෙනකොට ධාරාව වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා. ඒක සංක්‍රාමන ලාක්ෂණිකයටත් අපි යමු. මෙන්න කලින් ගලපු අර සරල ධාරාව වන නියත IB. මෙන්න ඊට අනුරූපව නියත ධාරාව IC ගලන ලද. ඉතින් අර ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා ප්‍රභවය සම්බන්ධ කරාම දැන් මොකද වුනේ? IB සුළු වශයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. සුළු වශයෙන් වෙනස් වෙනවා කියන්නේ මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයෙන් ඔන්න ඒක වෙනස් වෙන්න පටන් ගත්තා. ඒතර බලන්නකෝ IC වල වෙනස් වීමත් අපි මෙතනදීම සටහන් කරගමු. IB මෙන්න මේ කඩිරි දෙක අතරතුර විචලනය වෙනවා. එහෙමනම් IC විචලනය වෙනවා මෙන්න මේ අඳින ලද කඩිරි දෙක අතරතුර. තුන්නක තමයි ඔය කියන වර්ධනය. එතකොට IB අපි වෙනස් කරන්නේ මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණ වලින්. එතකොට අපිට ලැබෙනවා මිලි ඇම්පියර් ප්‍රමාණ වලින් වෙනස් වූ IC ධාරාව. ඉතින් ඕක තමයි ඔය කියන වර්ධනය. නියතයක් නෙමෙයි වර්ධනය වෙන්නේ වෙනසක්. ඒක තමයි අපි කියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් හෝ වෝල්ටීයතාවයක් වර්ධනය කරගන්න පුළුවන් වන බව. මෙතනදී අපි ප්‍රස්ථාර වලින් පැහැදිලි කරේ ප්‍රත්‍යාවර්තක ධාරාව වර්ධනය වන ආකාරය. IB වැඩි වෙනකොට එහෙම නැත්නම්
ප්‍රධාන ධාරාව වැඩි වෙනකොට ප්‍රතිධාන ධාරාවත් වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා. එමනම් ප්‍රධාන හා ප්‍රතිධාන ධාරාවන් දෙක අතර කලාවේ වෙනසක් නැහැ. සිද්ධ වෙන එකම වෙනස තමයි වර්ධනය වීම. එමනම් ඔයාලට ඔය කියන පරිපත දෙකෙන් සංසන්දනාත්මකව නැවත වතාවක් හිතුවොත් තේරුම් ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටරයෙන් ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතාවයක් වර්ධනය කරගන්න ඒක අනිවාර්යෙන්ම නිවැරදිව නැඹුරු කළ යුතු වන බව. මේ බලන්න. එතකොට මෙතනක් තියෙනවා බොහොම ලස්සනට අර මං කලින් කියපු తত্ত্বය. එමීටරයට සාපේක්ෂව මේ ප්‍රධාන ලාක්ෂණිකයනේ වෝල්ට් 1 භාවිතා කරලා තමයි මේක නැඹුරු කරලා තියෙන්නේ. EB සංදිය පෙර නැඹුරු කරලා තියෙන්නේ වෝල්ට් 1 භාවිතා කරලා. ඉතින් අන්නේ තෙන්ට තමයි අර කලින් වගේම EB සංදියට ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටීයතා ප්‍රභවය සම්බන්ධ කරේ. එතකොට වෝල්ට් 1 වටා විචලනය වෙන්න පටන් ගන්නවා. අධිස්ථාපනය වීම නිසා. එතකොට එම වෝල්ටීයතාවයේ විචලනය වෙනකොට ඊට අනුරූපව IB ධාරාව ඔන්න විදිහට විචලනය වෙනවා. ඒ IB ධාරාව විචලනය වෙනකොට ඉබේම IC ධාරාව විචලනය වෙනවා. හොඳයි. එතකොට දැන් දැන් ඔයාලට හොඳට පැහැදිලි ඇති ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් විදිහට භාවිතා කරන්න නම් අනිවාර්යෙන් මේක සරල ධාරා වෝල්ටීයතා භාවිතයෙන් නැඹුරු කරන්න ඕනේ. අපි මේ තාක් වෙලා පැහැදිලි කිරීම කරේ වෝල්ටීයතා ප්‍රභව දෙකක් භාවිත කරලා ට්‍රාන්සිස්ටරය නැඹුරු කරන විදි ගැන. නමුත් ප්‍රායෝගික පරිපථවල ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන්නේ තනි එහෙම නැත්නම් එක් වෝල්ටීයතා ප්‍රභවයක් භාවිතා කරලා. එක් වෝල්ටීයතා ප්‍රභවයක් භාවිතා කරලා නැඹුරු කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් පාදම ප්‍රතිරෝධ ක්‍රමය. දෙක විභව බෙදුම් ක්‍රමය. එහෙම නැත්නම් වෝල්ටීයතා භාජක ක්‍රමය. මම මේ ඇඳලා තියෙන්නේ පාදම ප්‍රතිරෝධයට අදාළ පරිපථය. මොකද්ද? ට්‍රාන්සිස්ටරය තනි වෝල්ටීයතා ප්‍රභවයක් භාවිතා කරලා නැඹුරු කරන ක්‍රමය. පාදම ප්‍රතිරෝධ ක්‍රමය. මේ බලන්න ඇයි මේකට පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා කියන්නේ? මේ පරිපථය ඉතින් මතක තියාගන්න ඕනේ ඔයාලා. මේකට පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා කියන්නේ අපි පාදමට සම්බන්ධ ප්‍රතිරෝධය RB භාවිතා කරලා තමයි EB අතරට අවශ්‍ය කරන වෝල්ටීයතාවය ලබා ගන්නෙ. අපි ගමුකෝ 0.7 කියලා. එන්නේ සාපේක්ෂ වෝල්ටීයතාවය ලබා ගන්නේ RB කියන ප්‍රතිරෝධය භාවිතයෙන්. ප්‍රතිරෝධය ගණනය කරලා අපිට පුළුවන් අවශ්‍ය ප්‍රතිරෝධය කීයද කියලා හොයාගන්න. අන්නේ ප්‍රතිරෝධය භාවිතයෙන් තමයි එමීටරය සහ බේස් එක අතරට අවශ්‍ය කරන විභවාන්තරය ලබා ගන්නෙ. ඒක නිසා තමයි අපි මේකට කියන්නේ පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා. ඉතින් අපි මුලින්ම බලන්න ඕනේ ඊළඟට මේ පරිපථයේදී ට්‍රාන්සිස්ටරය නැඹුරු වෙලා තියෙනවද නැද්ද කියන කාරණය. ඒක අපි කොහොමද බලන්නේ? ඒක බලන්න ආපහු මතක් කරගන්න ඔයාලා NPN ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරපු ක්‍රමය ගැන අපි NPN ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරේ. මේක මීටරය, මේක බේස් එක, මේක කලෙක්ටරය. EB සංදිය පෙර නැඹුරු කරා. BC සංදිය එතකොට පසු නැඹුරු කිරීම කරේ. පසු නැඹුරු වෝල්ටීයතාවය තරමක් අධිකයි. එතකොට ඔයාලා දැක්කනේ ළමයිනේ බේස් එකට සාපේක්ෂව එමීටරය තියෙන්නේ ඍණ විභවයක. එහෙම නැත්නම් එමීටරයට සාපේක්ෂව බේස් එක තියෙන්නේ ධන විභවයක. මේවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ පරිපථය කොහොමත් ඔයාලා කටපාඩම් කරන්න ඕනනේ. මේ පරිපථයෙන් මේවා අපෝහණය කරගන්න පුළුවන්. අපිත් කරන්නේ එහෙම තමයි. දැන් ඊට අමතරව බලන්නකෝ බේස් එකට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන්නේ මොන විභවයකද? මේ ඍණ ධන. එහෙමනම් බේස් එකට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන්නේ ධන විභවයක. එහෙමනම් ඔය අකුරු දෙක මාරු කරොත් කලෙක්ටරයට සාපේක්ෂව බේස් එක තියෙන්නේ ඍණ විභවයක. ඒ වගේම තමයි එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන්නේ ධන විභවයක. එහෙම නැත්නම් අකුරු දෙක මාරු කරොත් කලෙක්ටරයට සාපේක්ෂව එමීටරයේ තියෙන්නේ ඍණ විභවයක. ඉතින් මෙන්න මේ කියන සාපේක්ෂ වෝල්ටීයතාවයන් ලැබෙන්න ඕනේ ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරලා තියෙනවා නම්, නැඹුරු වෙලා තියෙනවා නම්. ඉතින් අපිට පුළුවන් තර්ක කරන්න මේ පරිපථය තුලත් ඔය කියන සාපේක්ෂ වෝල්ටීයතාවයන් තියෙන බව. දැන් බලන්න මෙතන භූගත කරලා තියෙන්නේ. මෙතන ධන VCC. මෙතනත්
ධන VCC. මෙතනත් ධන VCC. එමනම් ඉතා පැහැදිලිවම ඔයාලට පේනව නේද? එමීටරයට සාපේක්ෂව බේස් එක තියෙන ධන විභවයක. එමීටරයට සාපේක්ෂව බේස් එක තියෙන ධන විභවයක. අපි බලමු එමීටරයට සාපේක්ෂව බේස් එක ධන විභවය. එහෙනම් ඒකට හරියක් දාගන්න. ඒ වගේම බලන්න එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන ධන විභවයක. එයි පේනවනේ මේ ධනෙන් එන්නේ මේක. එමීටරේ භූගත කරලා තියෙන්නේ. එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන්නේ ධන විභවයක. බලන්න කොතනද තියෙන්නේ කියලා මෙතින්. එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන්නේ ධන විභවයක. එහෙනම් ඒකත් හරි. ඊට අමතරව තව දෙයක් ගන්න වෙනවා ඔයාලට. බේස් එකට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන්නේ. එහෙනම් බලන්න බේස් එකට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන්නේ ධන විභවයක නේද? මෙතනත් ධන තමයි. නමුත් මෙතන තියෙන්නේ දශම 7යි. මෙතන දශම 7ට වඩා වැඩි. එහෙනම් ධන විභවයක. බේස් එකට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන්නේ ධන විභවයක. බලන්න බේස් එකට සාපේක්ෂව කලෙක්ටරයේ තියෙන්නේ ධන විභවයක. එහෙමනම් නැඹුරුව සඳහා අවශ්‍ය කරන සාපේක්ෂ වෝල්ටේජතාවයන් ලැබිලා නේද තියෙන්නේ දැන්. එහෙමනම් ට්‍රාන්සිස්ටරේ නැඹුරුයි. මේ ට්‍රාන්සිස්ටරේ භාවිතා කරලා දැන් අපිට පුළුවන් අර කියපු කුඩා ප්‍රත්‍යාවර්තක ධාරා වෝල්ටේජතාවයක් වර්ධනය කරගන්න. මේකට තමයි කියන්නේ පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා. ඊට අමතරව දරුවනේ මෙතෙන්ට අපිට පුළුවන් අර ධාරා විද්‍යුතේ ඉගෙන ගන්න සමීකරණ ටිකක් ලියන්නත්. මේ බලන්න මම මේක මකලා දාලා ඒක ලියන හැටි. මේ බලන්න. මේවත් අපි මකමකෝ වඩා පැහැදිලි වෙන්න. ඔන්න බලන්න. මෙන්න මේ ලක්ෂ දෙක අතර අපි මේවට අකුරු ටිකක් දාගමුකෝ. AB කියලා දාගමු. ඔයාලට පේනවද? AB අතර විභවාන්තරය VCCට සමානයි. ඒ විභවාන්තරය අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. මොනවද? මෙන්න මේ ප්‍රතිරෝධය හරහා විභවාන්තරය සහ එමීටරය හා කලෙක්ටරය අතර වන විභවාන්තරය ලෙස. එහෙනම් ඔන්න මම ලියනවා VAB සමානයි බෙදුව කොටස් දෙකකට ICRC. ඇයි? විභවාන්තරය එන්නේ ධාරා වැඩි කිරීම ප්‍රතිරෝධය එන්නේ. ඕක ධන V එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය. VAB සමාන වෙනවා එතකොට VCC සමානයි ICRC ධන. ඔන්න පළවෙනි එක. ඒවා බොහොම සරල දේවල්. ධාරා විද්‍යුතය යටතේ ඔයාලා ඉගෙන ගත්තපු දේවල්. ඊට අමතරව මේ බලන්න අපි මෙතන GH කියලා දාගමු. මෙතන G මෙතන H. එhmenan ඔයාලට පේනවා G සහ H කියන ලක්ෂ දෙක අතර වන විභවාන්තරයත් VCCට සමානයි. ඒකත් අර කලින් වගේම අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. මොනවද ඒ කොටස් දෙක? G සහ H අතර වන විභවාන්තරය සමාන වෙනවා IB RB ධන V එමීටරයට සාපේක්ෂව බේස් එක. එහෙම නැත්නම් VCC සමානයි IB RB ධන VBE. ඔන්න ඔය වගේ සරල සම්බන්ධතා පවා ගොඩනගන්න පුළුවන් මේ පරිපථය භාවිතා කරලා. මේක දශම 7 ලෙස ලකුණු කරගන්නත් පුළුවන් සිලිකන්න. දැන් තේරුණාද පාදම ප්‍රතිරෝධ ක්‍රමය? තර පාදම ප්‍රතිරෝධ ක්‍රමය භාවිතයෙන් අපිට පුළුවන් තනි කෝෂ පද්ධතියකින් ට්‍රාන්සිස්ටරේ නිවැරදිව නැඹුරු කරගන්න. හොඳයි. දරුවනේ මේ මම ඇඳලා තියෙන්නේ වෝල්ටීයතා භාජක ක්‍රමය භාවිතා කරලා ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන ක්‍රමය. ඒත් ඔයාලා දන්නවා ධාරා විද්‍යුතය යටතේ ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ වගේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ වලින් විභවාන්තරය බෙදෙන බව. මේක R1 නම් මේක R2 නම් මේකට V1 මෙතෙන්ට යන විභවාන්තරයේ V2 නම් දෙකලවරට යොදන විභවාන්තරය R1 හා R2 අතර බෙදෙනවා. කොහොමද බෙදෙන්නේ?
V1 බෙදීම V2 සමාන වෙනවා R1 බෙදීම R2 වන ලෙස. ඉතින් අන්න ඒක තමයි මෙතනදිත් භාවිතා කරන්නේ. දැන් බලන්න සැපයුම් වෝල්ටේජතාවය මේකට අපි කියන්නේ VCC. එතකොට මෙන්න මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය VCC. ඒ වගේම තමයි මෙන්න මේ ලක්ෂ දෙක අතර වන විභවාන්තරයත් VCC. ඒ වගේම තමයි මේ ලක්ෂ දෙක අතර වන විභවාන්තරයත් VCC. සමාන්තරගත සම්බන්ධයක්. ඉතින් ඔන්න ඔය කියන සැපයුම් වෝල්ටේජතාවය නැත්නම් විභවාන්තරය R1 හා R2 ප්‍රතිරෝධ දෙක භාවිතයින් සුදුසු පරිදි බෙදා ගන්න පුළුවන්. සුදුසු පරිදි බෙදා ගන්න පුළුවන් මෙන්න මේ බේස් එකට අවශ්‍ය කරන විභවාන්තරය ලබා ගන්න. පැහැදිලිද කියපු දේ? R1 හා R2 භාවිතා කරලා මෙන්න මේ VCC බෙදා ගන්න පුළුවන්. මෙන්න මේ බේස් එකට අවශ්‍ය කරන විභවාන්තරය ලබාගත හැකි වන ලෙස. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි අපි කියන්නේ වෝල්ටීයතා භාජක ක්‍රමය කියලා. දැන් මෙතෙන්ටත් අපිට පුළුවන් ළමයිනේ යම් යම් සමීකරණ ලියන්න. ඔන්න බලන්න ලියන සමීකරණ. දැන් මෙන්න මේ ලක්ෂ දෙක අතර වන විභවාන්තරය ගැන අපි හිතමුකෝ. මුළු විභවාන්තරය සමාන වෙනවා VCC වලට. ඔක බෙදන්න පුළුවන් කොටස් තුනකට. මොනවද කොටස් තුන? RC අතර විභවාන්තරය. අපි ඒක ලියමුකෝ VRC කියලා. ධන. ඊට පස්සේ එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය. V එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය ධන VRC ලෙස RE ලෙස මේක ලියන්න පුළුවන්. දැන් ආයෙ බලන්න. මේ VCC කියන විභවාන්තරය මේ කියන කොටස් තුන අතර බෙදිලා යනවා. නමුත් ඒ එකතුව VCC වලට සමානයි. තවදුරටත් මේක ලියනවා නම් VCC සමානයි ICRC ධන V එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය ධන IERE ලෙස ලියන්න පුළුවන්. ඔන්න එකක්. ඒකම මේ බලන්නකෝ. මේ R1 අතර විභවාන්තරයේ V1 කියලා ගමු. R2 අතර විභවාන්තරයේ V2 කියලා ගමු. අපිට පුළුවන්. තරා විද්‍යුත යටතේ ඉගෙන ගත්ත අනුපාතය මෙතනට ලියන්නත්. R1 බෙදීම R2 සමාන වෙනවා V1 බෙදීම V2ට. මේක 100%ක් සමාන වෙන්නේ නැහැ. මෙහෙම සමානයි කියලා ගන්න පුළුවන්. ඇයි 100%ක් සමාන නොවෙන්නේත්? මේ බලන්නකෝ චූට්ටක් කල්පනා කළා පව්. මෙතනින් එන ධාරාව I කියලා ගත්තොත් ඒ ධාරාවෙන් ඊටා සුළු කොටසක් IB ලෙස මේක හරහා ගමන් කරනවා. එතකොට R2 කියන ප්‍රතිරෝධය හරහා ගමන් කරන්නේ I ඍණ IB. ඉතින් R1 හා R2 හරහා ගලන ධාරාවන් වෙනස්. ඒක වෙනස් නිසා මේ දෙක ශ්‍රේණිගත නැහැ කියන තර්කය ගන්න පුළුවන්. නමුත් අපි ඊටා පැහැදිලිවම කියනවනේ IB ඊටමත් කුඩායි කියලා. ඒකින්ද ඕනම ගණනය කිරීමකදී IB බිඳුව කියලා අපිට ගන්න පුළුවන්. ඒතර IB බිඳුව වුණොත් මේ ප්‍රතිරෝධ දෙක හරහා ගලන්නේ එකම ධාරාව. එහෙමනම් මේ ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතයි. එහෙමනම් ප්‍රතිරෝධ අතර අනුපාතය විභවාන්තර අතර අනුපාතයට සමානයි. මෙවැනි සම්බන්ධතා ගණනය කිරීම වලදී ගන්න පුළුවන්. ඒ වගේම තව එකක් ඔයාලට මෙන්න මෙතනින් බලන්න පුළුවන් නේද? V2 සමාන වෙනව නේද? V2 කියන්නේ මෙන්න මේ විභවාන්තරයනේ. ඕක අපිට පුළුවන් දැන් කොටස් දෙකකට බෙදන්න මෙතනදීත්. මොනවද කොටස් දෙක? VRE ධන V එමීටරයට සාපේක්ෂව බේස් එක. මේ බලන්න හොඳට. මෙන්න මේක තමයි අපි එමීටරය හා බේස් එක අතර විභවාන්තරය සහ මෙන්න මේ RE අතර විභවාන්තරයේ වශයෙන් කොටස් දෙකකට බෙදුවේ. ඉතින් මේකත් ගණනය කිරීම වලදී අපිට පුළුවන් ගණනය කිරීම කරලත් පෙන්වන්න. ගණනය කිරීම වලදී මෙවැනි අවස්ථා ලබා ගන්න පුළුවන්. මේ පරිපථය තුලත් අර කියපු සාපේක්ෂ වෝල්ටීයතාවයන් ලැබෙනවා. එකත් පෙන්වන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලා උත්සාහ කරලා බලන්න. ඒවා තියෙනවා.
එමීටරයට සාපේක්ෂව බේස් එක මොන විභවයකද තියෙන්න ඕනේ? බේස් එකට සාපේක්ෂව කලෙක්ටරේ මොන විභවයකද? එහෙම බලන්න පුළුවන් මේ පරිපථය තුල. ඒතර මේ අපි කතා කරේ තනි වෝල්ටීයතා ප්‍රභවයක් භාවිතා කරලා ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරගන්න ක්‍රමය. හොඳයි දරුවනේ. එතකොට අපි දැක්කා ට්‍රාන්සිස්ටරයක් තනි වෝල්ටීයතා ප්‍රභවයකින් නැඹුරු කරගන්න අන්දම. ඒ වගේම තමයි ඔය RC RE එහෙම නැත්නම් R1 R2 ඔය වගේ ප්‍රතිරෝධ ගණනය කිරීමකින් තමයි අපි මේවට සම්බන්ධ කරන්නේ. එහෙම සම්බන්ධ කරන අතරතුර මෙන්න මේ කාරණය ගැනත් අපි සැලකිලිමත් වෙනවා. බොහෝ වෙලාවට V එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ සමානයි VCC බෙදීම 2 වන ලෙස තමයි ওই ප්‍රතිරෝධවල අගයන් අපි හොයාගන්න ඕනේ. කිව්ව දේ පැහැදිලිද? මේ ප්‍රතිරෝධවල අගයන් පැහැදිලි අනිවාර්යයෙන්ම ගණනය කරලා තමයි ගන්නෙ. ඒ ගණනය කරන අතරතුර මෙන්න මේ සම්බන්ධතාවයත් අපි බොහෝ විට භාවිතා කරනවා. මොකක්ද? එමීටරයට සාපේක්ෂව කලෙක්ටරයේ සමානයි VCC බෙදීම 2. ඒ ඉතින් ඒක එහෙම කරන්නේ. එහෙම කරන්න හේතුව තමයි මෙහෙම වෝල්ටීයතාවය මෙන්න මේ සම්බන්ධතාවය තෘප්ත කරනකොට තමයි ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී ප්‍රදේශයේ මැද පවතින්නේ. මැද හිටින්නේ. එහෙම මැද හිටියොත් තමයි ට්‍රාන්සිස්ටරයෙන් විකෘතියකින් තොර උපරිම වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද මං කිව්ව දේ? අපි මේකත් ප්‍රස්තාර වලින් නිරූපණය කරමු. හොඳයි. බලන්නකෝ. දැන් මං කිව්වනේ ප්‍රතිරෝධ හොයද්දී මෙන්න මේ අවශ්‍යතාවය තෘප්ත කරගන්න ඕනේ. ඇයි ඒ අවශ්‍යතාවය තෘප්ත කරගන්නේ? එතකොටත් මං කිව්වා එතකොට තමයි ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී ප්‍රදේශයේ මැද තියෙන්නේ. එහෙම වුණොත් තමයි විකෘතියකින් තොර උපරිම වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද්ද මේ කතාවේ තේරුම? මේ බලන්න මේ ප්‍රස්තාරයෙන් එක තේරුම් ගන්න. මම මේ ඇඳලා තියෙන්නේ සංක්‍රාමන ලාක්ෂණිකය. පැවතුම් අවස්ථා තුනක් තියෙනවා වෙන වෙනම. ඔයාලට පේනවාද ට්‍රාන්සිස්ටරය පවතින්නේ එහෙම නැත්නම් IB ධාරාව ගලන්නේ ක්‍රියාකාරී ප්‍රදේශයේ කෙළවරකට වෙන්න මෙන්න මෙතනනේ. ඊට අනුරූපව නියත IC ධාරාව තමයි මේ තනි ඉරකින් මම ඇඳලා තියෙන්නේ සරල රේඛාවකින්. ඒතර ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා ප්‍රභවය අධිස්ථාපනය වුණාම මෙන්න විචලනය වෙනවා IB. IB හොම විචලනය වෙනකොට බලන්න අපිට ලැබෙන IC ධාරාව හෙවත් ප්‍රතිදාන ධාරාවේ හැඩයට මොකද වුනේ කියන එක. මේ ධනාර්ධය විශාලයි ඍණාර්ධය කුඩායි. අන්න ඒක තමයි විකෘතිය කියන්නේ. එම වෙන්න හේතුව බලන්න මොකද කියලා මේ. ඍණාර්ධය අධිස්ථාපනය වෙනකොට ට්‍රාන්සිස්ටරය ගමන් කරලා තියෙනවා අර කපා හැරි ප්‍රදේශයට. කපා හැරි ප්‍රදේශයට ට්‍රාන්සිස්ටරය ගමන් කරොත් එතනදී වර්ධනයක් වෙන්නේ නැහැ. ධනාර්ධයේදී මුළුමනින්ම තියෙන්නේ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී ප්‍රදේශයේ. මේ පේනවනේ ක්‍රියාකාරී ප්‍රදේශයේ. ඒකින්ද එතන වර්ධනය වුණා. නමුත් ඍණාර්ධයේදී මොකද වෙලා තියෙන්නේ? ට්‍රාන්සිස්ටරය ගිහිල්ලා තියෙනවා කපා හැරි ප්‍රදේශයට. ඒකින්ද මොකද වුනේ? අන්න ඒ කොටස වර්ධනය වුණේ නැහැ. ඒකින්ද අපිට ලැබෙන්නේ විකෘති වූ සංඥාවක්. විකෘති වූ සංඥාවක්. මේක තමයි විකෘතිය කියලා කියන්නේ. එහෙම වෙන්න හේතුව ට්‍රාන්සිස්ටරය තිබුණේ ක්‍රියාකාරී ප්‍රදේශයේ කපා හැරි කොටසට ලං වෙන්න. ඒකනේ අර IB වලින් පෙන්눔 කරන්නේ. ඒකම මේ බලන්න මේකත් එක්ක සංසන්දනය කරමු. දැන් මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරය හරියටම මේ තියෙන්නේ ක්‍රියාකාරී ප්‍රදේශයේ මැද. මේ තියෙන්නේ ක්‍රියාකාරී ප්‍රදේශය හරියටම මැද තමයි ඒක තියෙන්නේ. එහෙමනම් ඔයාලට පේනව නේද? මේ මුළු පරාසය තුලම මේ IB ධාරාව විචලනය වෙන්න පුළුවන්.
එතකොට අපිට ලැබෙනවා විකෘතියකින් තොරව උපරිම වර්ධනයක්. මේක විකෘතියකින් තොර උපරිම වර්ධනය. එහෙම ලැබුණේ ඇයි? ට්‍රාන්සිස්ටරයේ තිබුණේ ක්‍රියාකාරී ප්‍රදේශයේ මැද නිසා. ඉතින් අන්න එහෙම ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී ප්‍රදේශයේ මැද තියාගන්න ඕන නිසා තමයි අපි මෙන්න මේ සම්බන්ධතාවය තෘප්ත කරන්න ඕන කියලා කියන්නේ. එතකොට ප්‍රතිරෝධවල ගණනය කිරීම කරනකොට අපිට පුළුවන් මේ අවශ්‍යතාවයත් සමීකරණයක් විදිහට ගන්න. දැන් එතකොට දරුවනේ ඔයාලා මේ වෙනකොට හොඳින් තේරුම් අරගෙන ඇති ට්‍රාන්සිස්ටරයක් භාවිතයෙන් ප්‍රත්‍යාවර්තක ධාරාවක් වෝල්ටීයතාවය ගැන අපි තාම කතා කරේ නෑ. ධාරාවක් වර්ධනය වෙන්නේ කොහොමද කියන කාරණය. පාදම ප්‍රතිරෝධ ක්‍රමය අපි පැහැදිලි කරා, විභව භාජක ක්‍රමය පැහැදිලි කරා. ඒ පරිපථ දෙකෙන්ම සිද්ධ වෙන්නේ ඔය කියන වර්ධනය තමයි. මේ බලන්න මේ තියෙන්නේ සම්පූර්ණ වර්ධක පරිපථ දෙක වෙන වශයෙන් ඇඳලා. මෙතන තියෙනවා සම්පූර්ණ පරිපථ දෙක. අපි මේ සාකච්ඡා කරපු දේවල්ම තමයි මෙතන තියෙන්නේ. මේ පාදම ප්‍රතිරෝධ ක්‍රමය. පාදමන සම්බන්ධ ප්‍රතිරෝධයේ භාවිතයෙන් තමයි එමීටර එහා බේස් එකට අවශ්‍ය කරන විභවාන්තරය ලබා ගන්න 0.7. හරි නේද? ඒවම තමයි මේ තියෙන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා C1 C2 කියන දාරිත්‍රක දෙකක් දාලා. මේවට අපි කියනවා ඈඳුම් දාරිත්‍රක. හරි නේද වචනේ? ඈඳුම් නේද? ඈඳුම් දාරිත්‍රක නේද ඒකට කියන්නේ? හරි. එහෙමනම් දරුවනේ දැන් ඔයාලා මේ වෙනකොට පැහැදිලි එහෙම නැත්නම් තේරුම් අරගෙන තියෙනවා ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරලා අපිට පුළුවන් ප්‍රත්‍යාවර්තක ධාරාවක් වර්ධනය කරගන්න. වෝල්ටීයතාවය ගැන අපි තාම කතා කරේ නැහැ. ඊළඟට එකක් කතා කරමු. වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ට්‍රාන්සිස්ටරය නැඹුරු කරන්න ක්‍රම දෙකක් තිබුණා. පාදම ප්‍රතිරෝධ ක්‍රමය සහ විභව භාජක ක්‍රමය. ඒ පරිපතත් ඇඳා. දැන් මේ අපි ඇඳලා තින්නේ මේ දැක්වෙන්නේ අංග සම්පූර්ණ වර්ධක පරිපතය. මේ විභව වෝල්ටීය පාදම ප්‍රතිරෝධ ක්‍රමයට අදාළ පරිපතය අංග සම්පූර්ණ. මේ විභව භාජක ක්‍රමයට අදාළ අංග සම්පූර්ණ පරිපතය. ඉතින් අපි මේ වෙනකන් ඉගෙන ගත්ත දේවල් සහ මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. එකම වෙනස තියෙන්නේ C1 C2 කියන දාරිත්‍රක පාවිච්චි කරලා දිනවා මෙතන. දාරිත්‍රක කීපයක් පාවිච්චි කරලා තිනවා. මේවට අපි කියනවා ඈඳුම් දාරිත්‍රක කියලා. මෙන්න මේ C1 කියන දාරිත්‍රකය හරහා තමයි ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා ප්‍රභවය සම්බන්ධ කරන්නේ. ඒ වගේම තමයි ළමයිනේ C2 කියන දාරිත්‍රකය හරහා තමයි ප්‍රතිදාන වෝල්ටීයතාවය හෝ ධාරාව ලබා ගන්නෙ. මෙතනත් එහෙමයි. C1 දාරිත්‍රකය හරහා තමයි වර්ධනය කරගත යුතු ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා ප්‍රභවය සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රතිදානය ලබා ගන්නෙත් මේ RL හරහා තමයි අපි ප්‍රතිදානය ලබා ගන්නෙ. ප්‍රතිදානය ලබා ගන්නෙත් C2 කියන දාරිත්‍රකයෙන්. C2 එම දාරිත්‍රකය හරහා. ඒකට හේතුව මෙන්න මේකයි. විද්‍යුත් ශාස්ත්‍රය යටතේ ඔයාලා දාරිත්‍රක ගැන ඉගෙන ගන්නවා. දාරිත්‍රකයක් හරහා සරල ධාරාවක් ගමන් කරන්නේ. දාරිත්‍රකය හරහා ගමන් කරන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් විතරයි. දාරිත්‍රකයක් සරල ධාරාවකට විවෘත ස්විච තත්වයක් ලෙස ක්‍රියා කරන්නේ. ඉතින් අන්න ඒකම තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. මේ බලන්නකෝ ටිකක් කල්පනා කරලා. C1 නොතිබුණා කියලා හිතන්නකෝ. එhmenan මෙතන තියෙන්නේ නිකන් සන්නායකයක්. එහෙම වුණොත් මෙතන නැඹුරු කරන්න ගන්න IB ධාරාව මෙතෙන්ට එනවනේ IB ධාරාව. එහෙම ඇවිල්ලා මෙන්න මේ සංදියේදී IB ධාරාව දෙපැත්තකට බෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් මේ දාරිත්‍රකේ නොතිබුණා නම් නැඹුරු කරන්න ගන්න IB ධාරාවෙන් කොටසක් ප්‍රධානයේ පැත්තට යන්න පුළුවන්. එහෙම ගියොත් ට්‍රාන්සිස්ටරයට අවශ්‍ය කරන IB ධාරාව ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් නැඹුරුව වෙනස් වෙනවා. දැන් අන්න ඒකට තමයි දාරිත්‍රකේ දාලා තියෙන්නේ. දාරිත්‍රකේ දැම්මහම IB කියන සරල ධාරාව මේ පැත්තට යන්නේ. නමුත් මෙතනින් ලැබෙන ප්‍රත්‍යාවර්තක ධාරාව දාරිත්‍රකය හරහා ට්‍රාන්සිස්ටරය තුළට ගමන් කරනවා.
පැහැදිලි නේද කියපු දේ? එතකොට C1 හා C2 ධාරිත්‍රක දෙකෙන් අපි කරගෙන තියෙන්නේ මොකද්ද? නැඹුරු කිරීමට භාවිතා කරන IB සහ IC ධාරාවන් ප්‍රදානය සහ ප්‍රතිදානය දෙසට යෑම වළක්වගෙන තියෙනවා. ඒ හින්දා ට්‍රාන්සිස්ටරේ නැඹුරුව නොවෙනස්ව එහෙම නැත්නම් නියතව පවත්වා ගන්න පුළුවන්. ඒ ධාරිත්‍රක වලින් කරන්නේ. තර මෙතනදිත් ප්‍රතිදානය ලබා ගන්නේ මෙන්න මේ අග්‍ර දෙකෙන්. මෙතනදිත් ප්‍රතිදානය ලබා ගන්නේ මෙන්න මේ අග්‍ර දෙකෙන්. මෙන්න මේ වෝල්ටීයතාවය තමයි අපි කිව්වේ VCC බෙදීම දෙක ලෙස තියාගන්න ඕන කියන එක. හොඳයි. දැන් ඔයාලට මතක ඇති අපි අර පාදම ප්‍රතිරෝධ ක්‍රමයට අදාළව මෙන්න මෙවැනි සමීකරණයක් ලිව්වා. බලන්න VCC සමානයි ICRC ධන VCE. CE කියන්නේ මීටරයට සාපේක්ෂව කලෙක්ටරේ විභවය. මේ වගේ සමීකරණයක් මීට කලින් ලිව්වා අපි. ඒතර මෙන්න මේ සමීකරණයට අනුව තවත් කාරණා කීපයක් අපිට පුළුවන් තේරුම් ගන්න. මේ බලන්නකෝ. ට්‍රාන්සිස්ටරයේ සන්තුෂ්ත ප්‍රදේශයේ තියෙනකොට ඔයාලට මතකද දැන්? අර සංක්‍රාමන ලාක්ෂණිකේ මම පොඩ්ඩක් පොඩියට අඳින්නම් මේ පැත්තේ. සංක්‍රාමන ලාක්ෂණිකය ගැන බලන්නකෝ. IB IC සංක්‍රාමන ලාක්ෂණිකය. මෙන්න මේ ප්‍රදේශයනේ අපි කතා කරේ සන්තුෂ්ත ප්‍රදේශය කියලා. එතකොට ඒක තුලින් ගලනවා උපරිම ධාරාව. IC උපරිමයි. එතකොට බලන්නකෝ IC උපරිම වෙනකොට IC උපරිම නම් ICRC කියන ගුණිතය උපරිමයිනේ. ඒක උපරිමයි. හැබැයි හැම විටම නෙවෙයි මතක තියාගන්න සන්තුෂ්ත ප්‍රදේශයේදී තමයි IC උපරිම වෙන්නේ. එතකොට තමයි ICRC උපරිම වෙන්නේ. මේක උපරිම නම් ඔයාලට පේනව නේද? මේක අවම වෙන්න ඕන බව. ඇයි මේ එකතුව VCC මේක වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් මේක උපරිම වෙනවා නම් මේක අවම වෙන්න ඕනේ. මේක අවම. ඉතින් මේකේ අවම කියන්නේ දරුවනේ මේ මීටරයට සාපේක්ෂව කලෙක්ටරය ආසන්න වශයෙන් බිඳුවයි. අපි සංක්‍රාමන ලාක්ෂණිකය පැහැදිලි කරද්දී මෙතනදී කිව්වා මේ මීටරයට සාපේක්ෂව කලෙක්ටරේ විභවය ආසන්න වශයෙන් බිඳුව වන බව. ඔන්න ඒකට අදාළ වන තර්කය. සන්තුෂ්ත අවස්ථාවේදී IC ධාරාව උපරිමයි. එහෙමනම් ICRC උපරිමයි. එහෙමනම් මේ කොටස අවමයි. ඒ කියන්නේ ආසන්න වශයෙන් බිඳුවයි. එතකොට එමීටරේ සහ කලෙක්ටරේ අතර මහා ලොකු විභවාන්තරයක් නැහැ. ඉතින් අන්නේ කාරණය අපිට පුළුවන් මෙන්න මේ කියන ප්‍රතිදාන ලාක්ෂණිකයේ දක්වන්න. මේ බලන්න එතනක් තියෙනවා. IB විවිධාගයන් වල නියතව පවත්වා ගනිමින් ප්‍රතිදාන වෝල්ටීයතාවය සහ ප්‍රතිදාන ධාරාව අතර ප්‍රස්ථාර සමූහය නෙමේ. මේකට අපි කිව්වේ මොකක් කියලාද? ප්‍රතිදාන ලාක්ෂණිකය. ප්‍රතිදාන ලාක්ෂණිකය කියලා එකට අපි කිව්වේ. මේ බලන්න ප්‍රතිදාන ලාක්ෂණිකය. මම මෙතන B කියන ලක්ෂයක් ලකුණු කරලා තියෙනවා. B කියන ලක්ෂයේ තියෙන විශේෂත්වය මොකක්ද බලන්න? IC බිඳුවයි. B කියන ලක්ෂයේදී IC බිඳුවයි. IC බිඳුව නම් ICRC බිඳුවයි. මෙන්න මේ කොටස බිඳුවයි. එහෙමනම් VCC සමාන වෙනවා V මීටරයට සාපේක්ෂව කලෙක්ටරය. VCC 12යි නම් VCC අගය 12ක් වුණොත් සැපයුම් වෝල්ටීයතාවය 12 නම් V මීටරයට සාපේක්ෂව කලෙක්ටරය 12යි. එතකොට B කියන ලක්ෂයේ ලකුණු කරලා තියෙන්නේ අන්නේ අවස්ථාව. මේ බලන්න මෙතනක් තියෙනවා අපි ලියලා මේ IC බිඳුවයි. එහෙමනම් VCE සමාන වෙනවා VCC වලට. ඊළඟට බලන්න මේ A කියන ලක්ෂය එතනදී IC බිඳුව කරලා තියෙන්නේ. sorry VCE බිඳුව කරලා තියෙන්නේ. V එමීටරයට සාපේක්ෂව කලෙක්ටරය බිඳුව වෙන්නේ IC ධාරාව උපරිම විට. සන්තුෂ්ත IC ධාරාව උපරිම විට.
A ලක්ෂය. එතකොට ආපහු පැහැදිලි කරගමු. B ලක්ෂයේදී මොකද වෙලා තියෙන්නේ? IC බිඳුවයි. එහෙමනම් VCE සමාන වෙනවා VCCට. ඒ වගේම තමයි A ලක්ෂයේදී මොකද වෙලා තියෙන්නේ? VCE බිඳුව වෙලා තියෙනවා. එතකොට මේ ට්‍රාන්සිස්ටරය තුලින් ගලන උපරිම ධාරාව ගලනවා. ඉතින් A ලක්ෂය සහ B ලක්ෂය යා කරන රේඛාව අපි හඳුන්වනවා දරුවනේ බාර රේඛාව ලෙස. බාර රේඛාව ලෙස. බාර රේඛාවේ මැද මෙන්න මේ Q නිවාතන ලක්ෂය ලෙස හඳුන්වනවා. බලන්නකෝ. ඒ නිවාතන ලක්ෂයේ ඉඳගෙන අපි සිරස් රේඛාවක් ඇන්දොත් වෝල්ට් 6ට ආසන්න වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අපි කිව්වේ. ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී ප්‍රදේශයේ මැද තියාගන්න ඕන කියලා. මැද තියාගන්නව නම් VCE සමාන වෙනවා VCC බෙදීම දෙකට. ඇයි? මේ 12 දෙකෙන් බෙදුවොත් එන්නේ 6යි. එතකොට තමයි විකෘතියකින් තොරව උපරිම වර්ධනයක් ලැබෙන්නේ. ඉතින් මේ වක්‍රවලිනුත් ඔයාලට නැවත වතාවක් පෙන්눔 කරලා තින්නේ අවස්ථාව තමයි. මේ බලන්න මම ආපහු චුට්ටක් පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ IB ධාරාවේ විචලනය. IB ධාරාව විචලනය වෙනවා. IB ධාරාව විචලනය වුණා IC ධාරාවත් විචලනය වුණා. IB ධාරාව වැඩි වෙනකොට IC ධාරාවත් වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වුණා. කලාවේ වෙනසක් නැහැ මේ දෙක අතර. මෙතනින් නිරූපණය කරලා තියෙන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ වන විචලනය. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ විචලනය වන අන්දම මම තව දුරටත් මෙතනින් පැහැදිලි කරන්නම්කෝ. දැන් මේ බලන්න VCC සමාන වුණානේ IC RC ධන V එමීටරයට සාපේක්ෂව කලෙක්ටර්. එහෙම නැත්නම් VCE. මේ VCE තමයි V out ලෙස භාවිතා කරන්නේ. එහෙමනම් VCC සමාන වෙනවනේ ICRC ධන V out වලට. V out කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය. දැන් බලන්නකෝ VCC නියතයි. IC වැඩි වෙනකොට V out අඩු වෙන්න ඕනේ. IC අඩු වෙනවා නම් V out වැඩි වෙන්න ඕනේ. දැන් අර ප්‍රස්ථාර නැවත වතාවක් අඳිමු අපි. ඔන්න කාලය V එමීටරයට සාපේක්ෂව බේස් එක. ඒකට දීලා තිබුණා නියත වෝල්ටීයතාවයක්. එතකොට ළමයිනේ නියත ධාරාවක් ගැලුවා IB. ඒ නිසාම නියත IC ධාරාවකුත් ගලනවා. ඒ නිසාම කාලය සමග VCE වෙනස් වුණේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා ප්‍රභවයක් අපි සම්බන්ධ කරා. එතකොට මෙන්න මේ විදියට සුළු වශයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. මේකට අපි කිව්වා V in කියලා. ඒක සුළු වශයෙන් වෙනස් වෙනකොට ඔය කාලයටමයි ඔය සංඛ්‍යාතයමයි මම කඩිරි වලින් ඒක දිගටම ඇඳගෙන යන්නම්කෝ. ඔය සංඛ්‍යාතයමයි IB මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණ වලින් ඔන්න ඔය විදිහට වෙනස් වුණා. මේක මයික්‍රෝ ඇම්පියර්. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. IB එහෙම වෙනස් වෙනකොට මිලි ඇම්පියර් ප්‍රමාණ වලින් IC වෙනස් වුණා. ඔන්න බලන්න. එතකොට මේ වෙනස තියෙන්නේ මිලි ඇම්පියර් ප්‍රමාණ වලින්. ඉතින් මෙතනින් දැන් බලමු V out එක IC වැඩි වෙනකොට V out අඩු වෙන්න ඕනේ. IC අඩු වෙනකොට V out වැඩි වෙන්න ඕනේ. එහෙමනම් IC වැඩි වෙනකොට V out අඩු වෙනවා. IC අඩු වෙනකොට V out වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට තමයි. එහෙමනම්
V out එහෙම නැත්නම් ප්‍රතිදාන වෝල්ටීයතාවය වෙනස් වෙන්නේ. උතර බලන්න මේ ප්‍රධාන වෝල්ටීයතාවය මේ ප්‍රධාන ධාරාව මේ ප්‍රතිදාන ධාරාව මේ ප්‍රතිදාන වෝල්ටීයතාවය. එහෙමනම් ප්‍රධාන වෝල්ටීයතාවය සහ ප්‍රතිදාන වෝල්ටීයතාවය අතර තියෙන වෙනස්කම් මොනවද? එකක් වර්ධනය වෙනවා. දෙක කලාව අංශක 180කින් වෙනස් වෙනවා. ඇයි හේතුව? මේ වැඩි වෙනකොට මේක අඩු වෙනවා. අඩු වෙනකොට වැඩි වෙනවා. එතකොට කලාව 180කින් වෙනස් අන්න ඒ විදිහට තියෙනවා. නමුත් ප්‍රධාන ධාරාව හා ප්‍රතිදාන ධාරාව අතර කලාවේ වෙනසක් නැහැ. එතන තියෙන එකම වෙනස වර්ධනය වීම. වෝල්ටීයතාවයේ තියෙන වෙනස මොකද්ද? වර්ධනය වන අතරතුර කලාවත් 180කින් අංශක 180කින් වෙනස්.